මේ විදිහට f සමාන ma හරි f සමාන ma අරගෙන තියනවා නම් ලකුණු 1යි හරිද f සමාන ma අරගෙන තියනවා නම් ලකුණු 1යි නිවැරදි ආදේශය ඒ තාක්ෂරේ ඉඳ ගණන් ඉන්නවම හදන්න ඒක මතක තියාගන්න අනේ ඉතින් ඔයාලට ඕක කරන්න ඉතින් හරි දැන් එහෙනම් මේක ලියන්න ඉවරද මේ දානවා කීයද 250යි kg ms න එක සමාන m ස්කන්ධය 500යි හොඳයි ආයිබෝවන් දුලපතල ඔක්කොටම සුබ සන්ධ්‍යාවක් වේවා අද 10 වසර විද්‍යාපන්ති ආරම්භ ගන්න ලෑස්ති වෙන්නේ අද තියෙන්නේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න ප්‍රශ්න පත්‍රය ඔයාලට මම ඊයේ ප්‍රශ්න පත්‍රය මම ඔයාලට දුන්නා ප්‍රශ්න පත්‍රය මම හිතන්නේ ඔක්කොම අරගන්න ඇති ගොඩක් කට්ටිය උත්තර ලියන්නේ කොහොමද කියලා තාම තිබුණා පොතේ ලියනවද ඔව් පොතේ ලියන්න කියලා තමයි මම කිව්වේ හේතුව ප්‍රශ්නෙත් එක්කම උත්තරේ ළඟ තියෙන්න ඕනේ ඒ නිසා හොඳයි මම හිතනවා ඔක්කොම කට්ටිය ප්‍රශ්න වලට උත්තර ලියලා ඉවර ඇති ලේසි ප්‍රශ්න පත්‍රයක් ඇත්තටම ලේසි විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍රයක් හොඳට මතක තියාගන්න විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍රයක් ඔය ප්‍රශ්න පත්‍රයේ තියෙන සමහර ප්‍රශ්න තරම් විභාග ප්‍රශ්න අමාරු වෙන්නේ නැහැ ඒකත් හොඳට මතක තියාගන්න ඔය ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න තරම් විභාග ප්‍රශ්න අමාරු නැහැ ඒ නිසා මේ විභාග ප්‍රශ්න වලට ලේසියෙන් ලියන්න පුළුවන් ඔය ප්‍රශ්න වලට උත්තර ලිව්වට පස්සේ ඇත්තටම මේ මම හරි ආසාවෙන් හදුව ප්‍රශ්න පත්‍රයක් මොකද විෂය කරුණු හොඳට කියලා දෙන්න පුළුවන් විදිහට ඒ ප්‍රශ්න ටික මගේ මේ නිර්මාණය වුණා
පළවෙනි ප්‍රශ්නේ එහෙනම් බලමු. හරි. ප්‍රශ්න ඔක්කොම කියද්දි පද මේකේ. පිටු 4ක ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 14යි. ප්‍රශ්න 14ක ප්‍රශ්න පත්‍රයක් පැය මිනිත්තු 30ක් ඇතුළත ලියන්න තියෙන්නේ. එහෙනම් පැය මිනිත්තු 30ක් ඇතුළත අපිට ඉවර කරන්න පුළුවන්. නිව්ටන්ගේ පළමු දෙවන හා තෙවන තුන්වන නියම ලියන්න කියලා කියනවා. හරි. පළවෙනි නියමය මොකද්ද නිව්ටන්ගේ? බාහිර අසමතුලිත බලයක් බාහිර අසන්තුලිත බලයක් ඇදෙනතුරු වස්තු නිශ්චිතතාවයෙන් පවතින ඒකාකාර ප්‍රවේගයෙන්ද චලනයෙන්ම පවතින අධික චලනය වන වස්තු බාහිර අසන්තුලිත බලයක් ඇදෙනතුරු නිශ්චල වස්තු නිශ්චලවත් චලනය වන වස්තු ඒකාකාරී ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. ඒක තමයි පළවෙනි නියමය. නිව්ටන්ගේ දෙක වස්තුවක ඇති තරණය එයට යොදනු ලබන අසමතුලිත වස්තුවක කරණය ඒ යොදන අසන්තුලිත බලයට අනුලෝමවත් ඒ වස්තු ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි. හරි. එතකොට නිව්ටන්ගේ තුන මොනවා වගේද? සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. ඔව්. සෑම ක්‍රියාවකටම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ නැහැ විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. මෙන්න මේක. නිව්ටන් තුන්වෙනි නියමයෙන් කිව්වේ දැන් තුන්වෙනි හොඳට අහගන්න. නිව්ටන් එයාගේ තුන්වෙනි නියමයෙන් කිව්වේ සෑම ක්‍රියාවකටම මිසක් බලයකට නෙමෙයි වුණ මතක තියාගන්න. නිව්ටන් එයාගේ තුන්වෙනි නියමයෙන් කිව්වේ සෑම ක්‍රියාවකටම හැබැයි කිව්වේ සෑම බලයකටම සම දිශාවෙන් මොකද විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ කියලා නෙමෙයි කිව්වේ. සෑම ක්‍රියාවකටම. ඇයි මම ওই කතාව දෙතුන් සැරයක් කිව්වේ? ඔක වැදගත් වෙනවා ඉස්සරහට. හරි. එතකොට මේ නිව්ටන්ගේ නියම ටික ලියලා තියෙනවා නම් ලකුණු දාගන්න. එකකට ලකුණු දෙක ගන්න ලකුණු 6යි. නිව්ටන්ගේ දෙවන නියමය මගින් ලබා ගන්න ඉතා වැදගත් සම්බන්ධය කොහොමද? නිව්ටන්ගේ දෙවන නියමයෙන් ලබා ගන්න ඉතා වැදගත් සම්බන්ධය මොකද්ද? නිව්ටන්ගේ දෙවන නියමයෙන් ලබා ගන්න ඒ අපිට ගොඩාක් වැදගත් වෙන සම්බන්ධයක් තියෙනවා. මොකක්ද ඒ සම්බන්ධය? F සමානයි MA F සමානයි MA සමීකරණය. නිව්ටන්ගේ දෙවන නියමයෙන් ලබා ගන්න වැදගත් සම්බන්ධය තමයි F සමානයි MA. ලකුණු 3යි. හරි. ඊළඟට ඒක දෙවෙනි කොටස තාප්පරයට මීටර 5ක ආරම්භක ප්‍රවේගයෙන් ගමන් ගන්නා වස්තුවක් මත ඇතිවන අසන්තුලිත බලය කැපිටල් F බලයක් නිසා එය තප්පර 20කදී 15 ms ශ්‍රේණියක දක්වා ප්‍රවේගය වැඩි කර ගන්නා ලදී. වස්තු ස්කන්ධයේ කිලෝග්‍රෑම් 40ක් නම් අසන්තුලිත බලය සොයන්න කියලා කියනවා. මොන බාන්න දැන් ප්‍රශ්නේ කියවන්න ඕනේ. ප්‍රශ්නේ තමයි 5 ms ශ්‍රේණියක ආරම්භක ප්‍රවේගයෙන් ගමන් කරනවලු වස්තුවක් අසන්තුලිත කැපිටල් F බලයක් තියෙනවා. ඒ නිසා මෙයා තප්පර 20කදී 15 දක්වා වැඩි කර ගන්නවා. එයාගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 40යිලු අසන්තුලිත බලය හොයන්න තියෙනවා. මේ වගේ වෙලාවක දැන් ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? මේ වගේ ප්‍රශ්නයක් එනකොට ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? රූප සටහනක් අඳිනවා. සටහනක් අපි පොඩියට බලයක් අපි අඳ ගන්නවා. අපි චූටි කටු සටහනක් අඳ ගන්නවා. හරි? දැන් මේ හරිය මම දාන වස්තුවක්. මෙන්න කිලෝග්‍රෑම් 40 වස්තුව. කිලෝග්‍රෑම් 40 වස්තුව මෙයා යන්නේ 5යි ms ශ්‍රේණිය එකක ප්‍රවේගයෙන් මෙයා ගමන් කරනවා. මෙයා 5යි ms ශ්‍රේණිය එකක ප්‍රවේගයෙන් තමයි ගමන් කරන්නේ. තප්පර 20කට පස්සේ 20යි තප්පර 20කට පස්සේ මෙයා මේ වගේ තැනකට ගිහිල්ලා මෙයාගේ ප්‍රවේගය 15යි ms ශ්‍රේණියක දක්වා වැඩි වුණා. හරිද? දැන් මොන බලන්නකො 5 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගමන් ගත්ත වස්තුව තප්පර 20කට පස්සේ හරි තප්පර 20කට පස්සේ මෙයා 15 ms ශ්‍රේණියක දක්වා යාගේ ප්‍රවේගය වැඩි කරගෙන තියෙනවා. 15 ms ශ්‍රේණියක දක්වා යාගේ ප්‍රවේගය වැඩි කරගෙන තියෙනවා. හරි දැන් අහන්නේ මෙයා මත අසන්තුලිත බලයක් යෙදුණා කියලා කියනවා කැපිටල් F කියලා බලයක්. මෙයා මත ඉච්ච අසන්තුලිත බලය තමයි මම මේ ප්‍රදීම එහෙම දිනවා මේ S කැපිටල් F දාගත්තා එතනට. මෙතෙන්ට අපි මේ කැපිටල් F එක දාන්න තාම තියෙනවා F එක නතර උන්නේ නැහැ. හරි. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? රූප සටහන අපි අඳින්න. රූප සටහන ඇඳීම අනිවාර්යයි. රූප සටහන මත දත්ත ලකුණු කිරීමට ලකුණු හම්බ වෙනවා. රූප සටහන මත දත්ත ලකුණු කිරීමට ලකුණු හම්බ වෙනවා. මොකද රූප සටහනෙන් තමයි
සම්පූර්ණයෙන්ම ගාන හැදුවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. රූප සටහන වැරදුනොත් එහෙම ගාන තේරුම් ගත්ත වැරදි. මේ විදිහේ රූප සටහනක් ඇඳපුවා ඉන්නවා නම් අති විශිෂ්ටයි කියන තමයි මට කියන්න තියෙන්නේ. ඒක තම තමන් දන්න. හරි? මේ විදිහේ රූප සටහනක් ඇඳන මේක හරිද කියන එක වැරදි තමන් ඇඳද නැද්ද කියලා තම තමන් දන්න. හරියනකොට අපි කරන්නේ මොකද්ද? දැන් නිව්ටන්ගේ දෙවෙනි නියමය ගැන මුලින් කතා කරා. එහෙනම් මෙතනට ඕනේ F සමානයි ma කියන සමීකරණය දාන්නනේ. මේක අපි අවශ්‍යක දැන් බලය හොයන්නේ. බලය සම්බන්ධව අපිට තියෙන සමීකරණය තමයි F සමානයි ma. හරි. F කියන බලය තියෙනවා. m කියන්නේ මොකද්ද? ස්කන්ධය. ස්කන්ධය. m කියන්නේ ස්කන්ධය. a කියන්නේ මොකද්ද? තරණය. දැන් ස්කන්ධය දන්නවා. කිලෝග්‍රෑම් කීයක් දීලා තියෙනවද? 40ක්. 40. ඒ දන්නවා. තරණය දන්නවද? නෑ. තරණය හොයාගන්න පුළුවන්ද? පුළුවන්. තරණය කොහොමද හොයාගන්නේ? අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. එච්චරයි. අවසාන ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරන තරණය දෙන්නේ. බෙදෙනවා කාලේ. දෙවියන් කාලේ කාලේ බෙදන්න ඕනේ නැත්නම් ප්‍රවේග වෙනස එන්නේ. කියනවා තරණය. තරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. අපි ඔක කියන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රවේග වෙනස ගන්න අවසාන ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරලා. එහෙනම් 15යි ms දින 1කින් අඩු කරනවා 5යි ms දින 1 බෙදෙනවා කාලය තප්පර 20යි. උත්තරේ කියලා දෙන්නේ 15න් 5ක් ගියාම 10යි 10යි 20ෙන් බෙදුවම එනවා භාගයයි ms දින 2 ඔන්න. භාගය ms දින 2. ඒ යට ලියුව එක පේනුණාද ඔයාලට? ඔව් සර්. භාගය කියන එක පේනවද? යට දෙකේ මම යටින් ගියාම ඉතින් ඉරක් පේනවද ඔයාලට? ඔව් සර්. ඔව් සර්. මට මගේ ස්ක්‍රීන් එකේ එක පේන්නේ නැහැ ඒකයි මම හිතුවේ. භාගය ms දින 2. මෙන්න මෙහෙම තියනවා නම් මෙතන තියෙනවා මෙතනට ලකුණු දෙකයි. මෙතනට ලකුණු දෙකයි. මේ දක්වා අරන් තියෙනවා භාගය ms දින 2 දක්වා මෙහෙම ලියලා අරන් තියෙනවා ලකුණු දෙකයි. කොහේ හරි කොලයක කුරුටු ගාලා හරිද? කොහේ හරි කොලයක කටු වැඩ කරලා ඔයාලා භාගය ms දින 2 අරගෙන ඇති. ලකුණු දෙක නැහැ අපිට තියාගන්න. කොහේ හරි කොලයක ලියලා භාගය ms දින 2 ගෙවන්නම් 0.5යි ms දින 2 කියලා අරන් තියෙනවා නම් ලකුණු එකට නැහැ. උත්තර පත්‍රයේ නෙමෙයි උත්තර ලියන තැන මේ විදිහට හදලා අරන් පෙන්නලා තියෙනවා නම් ලකුණු දෙකයි. හරි මේ ටික මකන්නද? හරි ඔය කොහොමද තිබුණාද? ඊළඟට දැන් අපි ගන්න මොකද? දැන් මොන තරණය දානවා? ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි සමීකරණය දානවා නිව්ටන්ගේ දෙවන නියමය. මෙන්න. නිව්ටන්ගේ දෙවන නියමයෙන් F සමානයි ma. F සමානයි ma. F සමානයි ma අරගත්තා. හරිද? F සමානයි ma අරගෙන මෙයාට අපි දැන් ආදේශ කරනවා. F කියන්නේ කීයද? F කියන්නේ කීයද ආදේශ කරන්න පුළුවන්ද මේක දෙකක්? F වල ආගියක් දන්නේ නැති ඒකනේ හොයන්න යන්නේ. M වලගේ කීයද? 46 kg. දැන් මම මේක වැඩි කරනවා. A කියන්නේ භාගයයි ms දින 2කින්. මෙන්න මේ විදිහට F සමානයි ma. හරි? F සමානයි ma අරගෙන තියනවා නම් ලකුණු 1යි. හරිද? F සමානයි ma අරගෙන තියනවා නම් ලකුණු 1යි. නිවැරදි ආදේශයට ඒකක සමග නිවැරදි ආදේශයට ලකුණු 1යි. ඒකක සමග නිවැරදි ආදේශයට ලකුණු 1යි. අවසානයේ මෙයා ඉතුරු කරලා F සමානයි නිව්ටන් 20යි කියලා අරන් තියනවා නම් උත්තරේ ලකුණු 1යි. ලකුණු 5 සෙට් වෙන්නේ එහෙම. එතන ලකුණු 5 සෙට් ලබන්න මේ විදිහට ත්වරණය ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය කියලා අරගෙන ත්වරණය අරගත්තට ලකුණු 2ක් දුන්නා.
f සමාන මේ සමීකරණේ ලියුවට ලකුණු එකක් දෙනවා. නිවැරදිව ආදේශ කරාට ලකුණු එකක් දෙනවා. අවසානයේ උත්තරේ සුළු කරලා ගත්තට ලකුණු එකක් දෙනවා. කවුරු හරි ළමයෙක් ඉතින් ඔය කිසිම දෙයක් කරන්නේ නැතුව f සමාන නිව්ටන් 20යි කියලා උත්තරේ ඉතිහාස තිබ්බනම් එයාට ලකුණු 4ක් නැහැ. එක ලකුණක් විතරක් ලැබෙනවා. නැත්ද? බලන්න මේ මෙතෙන්දී ඔයාලට ලේසි පුළුවන් තැන්. මේවා හරි ලේසි ලකුණු ගන්න පුළුවන්. නේද? f සමාන m වල නිකන් ලකුණක් එනවා. ආදේශ කරන එක බැරිද පුළුවන් කරන්න. ලකුණක් නිකන් එනවා. නේද? ඔයාලා ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු අතහර ගන්නවා. ඒකයි මම මේවට මේ කුරු දෙන්න දාලා තියෙන්නේ. හොඳයි. සර්. 20යි ඉතින් ඔයාලට සර්. ඔව්. සර් ඔතන සර් අසන්තුලිත බලය සමානයි ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා දාලා එතනට දාලා සර් උත්තරය ආව නිව්ටන් 20. පුළුවන්. right එහෙම අසන්නේ කියලා දෙන්න. සර් ඔව්. 0.5යි ms ඍණ දෙක තිබ්බොත් වැරදිද? දැන් මම එහෙම වැරදි කිව්වේ නෑ. මම කිව්වේ මෙතන මම ඔයාලට මෙතන ලකුණු දෙකක් දාගන්න කියලා කිව්වනේ භාගය ms ඍණ දෙක හරි 0.5 ms ඍණ දෙක හරි තියෙන ලකුණු දෙකයි කියලා. හරි සර්. දැන් මෙහෙම දැන් අර පුතේ කියවුවා ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයෙන් ගන්න බැරි කියලා නේ. ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව සමාන වෙනවා බලයටනේ. හොඳයි. මම හිතුවේ නෑ කවුරුත් එහෙම හදන්න උත්සාහ කරයි කියලා. very good. මෙහෙම දෙයක් තියෙනවා දැන් හරිද? දැන් ඔතන ඔය ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ පොඩ්ඩක් ඒකත් ඔයාලා පොඩ්ඩක් කල්පනා කරන්න. හරි? දැන් ඔය ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ පටන් ගන්න නිව්ටන්ගේ දෙවෙනි නියමයේ කතා කරලානේ. එතකොට නිව්ටන්ගේ දෙවෙනි නියමයේ කතා කරලා ඔය ඊට පස්සේ කොටසක් එනවනම් අපි දෝ නිව්ටන්ගේ පළවෙනි නියමයේ කතා කරලා කොටසක් එනවා. දෙවෙනි නියමයේ කතා කරලා ඊළඟ ප්‍රශ්න කොටසක් එනවා. තුන්වෙනි නියමයේ කතා කරලා ඊට පස්සේ ප්‍රශ්න කොටසක් එනවා. ඕම් නියමයේ කතා කරලා වෙන ප්‍රශ්නයක් එනවා. නිව්ටන්ගේ නෙමෙයි. වෙන මොනවා නියම තියෙනවානේ. පයිතගොරස් ප්‍රමේය කතා කරලා ප්‍රශ්නයක් එනවනම් ඒ උඩින් කතා කරපු සිද්ධාන්තයෙන් තමයි පහළ කොටස හදන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒක තමයි ක්‍රමය. හරි. ඒ වුණාට ඔයාලට නිදහස තියෙනවා වෙන ක්‍රමයකින් හැදුවට ප්‍රශ්නයක් නැහැ. මොකද ගැටලුවේ කියලා නෑනේ දෙවෙනි නියමය යොදාගෙන හදන්න කියලා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. බලමු එහෙනම් අපි මේක ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයෙන් ගන්න කොහොමද කියලා. එතකොට මෙතන අපි ගන්න ඕනේ ආරම්භක ගම්‍යතාව. කියන්නේ ආරම්භක ගම්‍යතාව කියලා හරි. MV 200යි kg ms ඍණ 1. ඒකේ නම් මොකද 40යි kg ගුණ කිරීම 5යි ms ඍණ 1. කවුද ඔය කතා කරන්නේ මට නම පේන්නේ නැහැ. වගුරු වෙලස. හොඳයි. k 200යි kg ms ඍණ 1 ඕන එක. ඊට ගන්න අවසාන ගම්‍යතාව. අවසාන ගම්‍යතාව. ඒකත් අපි ගන්නවා MV විදිහට ගත්තම 40 ගුණ කිරීම 40යි kg ගුණ කිරීම 15යි ms ඍණ 1. මෙතෙන් ගන්න 600ද? ඔව් සර්. හරි. 600. දැන් ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. එහෙනම් මේ 600න් 200 අඩු කරා 20ෙන් බෙදුවා. 600න් 200 අඩු කරා 20ෙන් බෙදුවා. එතකොට දැන් මේක මෙහෙම අරන් තියනවා නම් මේ වගේ අවස්ථාවක මෙතෙන්ට ලකුණු 1යි මෙතෙන්ට ලකුණු 1යි ආරම්භක ගම්‍යතාව හේවට ලකුණු 1ක් දෙනවා අවසාන ගම්‍යතාව හේවට ලකුණු 1ක් දෙනවා මම මකනවා මේක ලියා ගන්න ඕන ඉන්නවද නෑ සර්. ලියා ගන්න ඕන ඉන්නවද ලියා ගන්න ඉක්මනට අන්තිම ටික සර්. මොකද මේ දැන් ඔයාලගේ උත්තරේ නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් අරගෙන මේක දැන් මං හැදුවා කියලා නිකන් ඉන්න එපා. මේක වෙන ක්‍රමයක් නේ. අනිත් හැමෝම ලියා ගන්න ඕනේ මේවා. අලුත් ක්‍රමයක් දැක්ක ගමන් මේක ලියා ගන්න පුරුදු වෙන්න.
මේ වෙලාවේ පට ගාලා මේ ඉක්මනට ලියන්න. ඒක ලියන්න යන්න. ඔක ලියන්න පුළුවන් කරුවක් දාලා. ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයෙන්ද මේ විසඳිය හැක. එහෙම කියලා ලියුවා ඉක්මනට කරගෙන යන්න ඕනේ. තව ලියනා ඉන්නවද? පොඩ්ඩක් ඉන්න සර්. ඔව් සර්. ඉගෙන ගන්නවා කියන්නේ ඒක. ඉගෙන ගන්නවා කියන්නේ තමන්ගේ උත්තරේ ඒ පළවෙනි එක ක්‍රමයකින් හරි ගියාට පස්සේ එතනින් සෑහීමකටපත් වෙලා ඉන්නේ නැහැ. ඒ තව ක්‍රම හොයනවා. ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. හරි සර්. ලියාගන්න බැරි වෙච්ච අය හෙට වීඩියෝ එක දානවනේ වීඩියෝ එකෙන් බලන්න. දැන් මම මේ දෙක මකනවා ඊට මදි නිසා. ඊළඟට පිළිනවා බලය සමානයි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. බලය සමානයි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. දැන් මෙතන බලය සමානයි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. ICI kg ms/1 එකෙන් අඩු කරනවා 200i kg ms/1 බෙදීම 20 අපරිවිත මෙන්න මේ නිවැරදි ආදේශ කරලා තියෙනවා නම් ලකුණු 1යි. නිවැරදි ආදේශ කරා නම් ලකුණු 1යි. එතකොට උත්තරේ IC 200ක් ගියාම 400යි kg ms/1 අඩු කිරීම අඩු කරන්නේ හරි. මේක බෙදනවා 20යි s වලින්. බෙදුවට පස්සේ නම් මෙතන උත්තරේ එනවා 20යි kg ms/2 kg ms/2 කියන්නේ නිව්ටන් කියන එකට. kg ms/2 කියන්නේ නිව්ටන්. නේ නිව්ටන්. නම් උත්තරේ සමාන වෙනවා කීයද? නිව්ටන් 20යි. උත්තරේ මෙතෙන්ට ගන්න ගත්තට ලකුණු 2යි. ලකුණු 5 හරි ඒකට. ඇත්තටම හොඳයි. very good. ඒ විදිහට අලුත් විදිහට හිතන ළමයි ඉන්නවා කියන එක ඒ තාමාත්ම වැඩි වීමේ මේ ස්වභාවයක් පෙන්වන්න කරනවා. හොඳයි. ඒ අතර දැන් කියන ගම්ම්‍ය තුන්වෙනි කොටසේ පළවෙනි එක ගම්ම්‍යතාව අර්ථ දක්වන්න. මේක ලියන අතර කියන්න පුළුවන් කියන ගම්ම්‍යතාව අර්ථ දක්වන්න. ගම්ම්‍යතාව අර්ථ දක්වන්න. ගම්ම්‍යතාව කියන්නේ මොකක්ද කියන්නේ කොහොමද? යන්න ගම්ම්‍යතාව ප්‍රවේගෙහි ස්කන්ධය කොට කිරීම ප්‍රවේගය ගම්ම්‍යතාව. හොඳයි. ලකුණු 2යි. කිලෝග්‍රෑම් 40ක ස්කන්ධයක් ඇති වස්තුවක් 12යි ms/1 එකක ප්‍රවේගයෙන් ගමන් කරන්නේ නම් එහි ගම්ම්‍යතාව ගණනය කරන්න. කිලෝග්‍රෑම් 40ක ස්කන්ධයක් තියෙන වස්තුවක් 12යි ms/1 එකක ප්‍රවේගයෙන් ගමන් කරනවා. හරි ඒකට ගම්ම්‍යතාව ගණනය කරන්න. කීයද ගම්ම්‍යතාව? P සමානයි mv P සමානයි දැන් කියන්නේ ගම්ම්‍යතාව කියලා උත්තරේ කියන්නේ 480යි kg ms/1 12යි ms/1 එකව මේකේ නම් උත්තරේ කීයද 480යි kg ms/1 ලකුණු 3යි නේ ලකුණු 3යි ලකුණු 3 එන්නේ මෙහෙම නිවැරදිව ආදේශ කිරීමට 1 ලකුණයි උත්තරයට ලකුණු 2යි නිවැරදි ආදේශ කළාට ලකුණු 1යි උත්තරයට ලකුණු 2යි සර් රූප සටහනක් අඳින්න බැරිද? රූප සටහන අඳලා කමක් නැහැ දෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අඳින්න. එහෙම රූප සටහනක් අඳින්න ඕනේ. මම හැම වෙලාවෙම කියන්න බැරි නිසා මම යන්නේ නැහැ. අපිට පුළුවන් මේ වස්තුවක් අඳින්න බෝල වස්තුවක් 40 kg මේ උඩින් දැම්ම ප්‍රවේගය 12යි ms/1 කියලා. දැන් මොකද දැම්මා? ගොඩක් හොඳයි. රූප සටහනක් අඳින්න අනිවාර්යයෙන්. සමහර අවස්ථාවල දෙන රූප සටහන ලකුණු දෙනවා. හරි නේද එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ස්කන්ධය m ස්කන්ධයේ සහිත වස්තුවක් u ආරම්භක ප්‍රවේගයෙන් චලිතය ආරම්භයි. එය කැපිටල් සිම්පල් t කාලයකට පසු v ප්‍රවේගයක් අයත් කරගන්නේ නම් එහි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. මකන්නද මේ ටික? අවසානයේ ගොඩනගපු ප්‍රකාශනය මොකක්ද දෙන්න ඕනේ?
දැන් උතන උත්තරයක් නෙමෙයි අහන්නේ ප්‍රකාශනයක්. ප්‍රකාශනය කියන්නේ මොනවා හරි සංකේත ටිකක් එකතු කරලා සමානයි අනමනම් එහෙම ඒ ටිකක් නෙන්නේ නේද? ආයක තමයි ප්‍රකාශනය. කියන්නේ අපි ගත්තොත් එන්නේ v සමානයි u ධන at. ඕක ප්‍රකාශනයක්. ඕක ප්‍රකාශනයක් වෙයි. හරි? එතකොට අපි ඔය එක එක සමීකරණ තියෙන ඒ ඔක්කොම ප්‍රකාශන. එහෙම කියන්නේ පුළුවන්. දැන් ප්‍රකාශනය ගොඩනගා ගන්න තියෙන්නේ. කවුරු කරපු කෙනෙක් කියන්නේ ප්‍රකාශනය. ඕක තියෙන ඕක අපි කරපු එකක් ඔය. ඔය සිද්ධාන්තයක් තියරියක් ඔය. ඕක කොහොමම ටියුට් එක කරලා තියෙනවා. ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව සමානයි F. ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව සමානයි F. ඔව්. ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව සමානයි බලය. දැන් අවසාන ප්‍රකාශනයක් ගොඩනගා ගන්න ඕනේ. ඉතින් ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව බලයට සමානයි කියලා අපි අවසානයේ හදාගත්ත ප්‍රකාශනය මොකක්ද? F සමානයි m. F සමානයි සමාන ma කියන එකට එන්න ඕනේ අපි. ඒකට F සමාන ma ගත්තේ කොහොමද අපි? m ස්කන්ධයත් සහිත වස්තුව u ආරම්භක ප්‍රවේගයෙන් චලිතය ආරම්භයි. සිම්පල් t කාලයකට පසුව v ප්‍රවේගයක් අයත් කරගන්නේ නම් ඒ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් ගොඩනගා ගන්න. හරි? right. එතකොට අපි දන්නවා දැන් අපි එතකොට අඳින්න ඕනේ මෙහෙම. දැන් මේක ඔයාලට කරලා තියෙන්නේ. දැන් මෙන්න ස්කන්ධයෙන් මෙයා ආරම්භක u ප්‍රවේගයෙන් සාමාන්‍යයෙන් මතක තියාගන්න ආරම්භක ප්‍රවේගය කියන එකට u කියලා දාන්න. u ආරම්භක u ප්‍රවේගයෙන් මෙයා ගමන් කරනවා සිම්පල් t කාලයකට පසුව. සිම්පල් t කාලයකට පසුව මෙයාගේ ප්‍රවේගය m ස්කන්ධය සහිතකේ ප්‍රවේගය වැඩිලා තියෙනවා v. අවසාන ප්‍රවේගය v කියලා දාන්න අපි. හරිද? එතකොට මෙයා මේ u ප්‍රවේගින v ප්‍රවේගය දක්වා වෙනස් වුණානේ. ප්‍රවේගය වෙනස් වෙනවා නම් මෙයා මත අසන්තුලිත බලයක් තියෙනවද නැද්ද? ප්‍රවේගය වෙනස් වෙනවා නම් අසන්තුලිත බලයක් තියෙනවද නැද්ද? තියෙනවා. අසන්තුලිත බලයක් තියෙනවා. අසන්තුලිත බලයක් නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් යන්න ඕන. ඒ කියන්නේ මේ මෙතන u කියලා දිගටම u ප්‍රවේගයෙන් යන්න ඕන. එහෙම u ප්‍රවේගයෙන් යන්නේ නැතුව u වලින් පටන් ගත්ත ප්‍රවේගය v දක්වා එක්ක වැඩි වෙලා එක්ක අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අසන්තුලිත බලයක් මෙයා මත ක්‍රියා කරලා තියෙනවා. දැන් ඉතින් මේක හදන්න ඕන. හරිද? දැන් ඉතින් මේක හදන්න ඕන. අපි දන්නවා ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව සමානයි බලය කියලා. නේද? එතකොට අපි දන්නවා බලය සමානයි. දැන් මෙයා මත බලයකුත් යොදනවා. අපි බලයක් දානවා මෙහෙම x කියලා. ඒ අපි දාගන්න එපා. මේ බලය අපි මේකේ අපි ලියනවා මෙහෙම. ප්‍රවේගය වෙනස් වී ඇත්තේ අසන්තුලිත බලයක් ඇති නිසායි. ප්‍රවේගය වෙනස් වී ඇත්තේ අසන්තුලිත බලයක් ඇති නිසායි. ප්‍රවේගය වෙනස් වී ඇත්තේ අසන්තුලිත බලයක් ඇති නිසායි. ඇති නිසාය. එම බලය කැපිටල් S යයි ගමු. එම බලය කැපිටල් S යයි ගනිමු. මෙන්න මෙහෙම ලියන්න ඕනේ. මෙහෙම මේ ගාන මේ ප්‍රශ්නෙකට උත්තරේ සම්පූර්ණයෙන් මෙහෙම ලියනවා. ලියා ගන්නකො ලියලා නැහැ කවුරුත් ඔක. මෙහෙම ලියලා දෙනවද කවුරු හරි? දැන් මෙතන අපි මේ විදිහට ලියනවා කැපිටල් S කියලා බලයක් එනම් තියනවා කියලා. දැන් මොන ඊට පස්සේ අපි ලියනවා ඊළඟ මොකද්ද? බලය අසන්තුලිත බලය සමාන වෙනවා ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. හරිද? අපි ලියනවා කැපිටල් S සමානයි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. හරිද? දැන් මෙතන ලකුණු දීලා තියෙනවා ලකුණු පහක්. කොහොමද ලකුණු පහ ලැබෙන්නේ? රූප සටහනට එකයි. රූප සටහන මෙහෙම ඇඳලා තියෙනවා නම් අසන්තුලිත බලය තිබ්බේ නැති වුණාට කමක් නැහැ. අසන්තුලිත බලය තිබ්බේ නැති වුණාට කමක් නැහැ. රූප සටහනට එක ලකුණයි.
හරි රූප තරණට එක ලකුණක් දානවා රූප තරණට එක ලකුණයි ඊට පස්සේ අසන්තුලිත බලයේ කැපිටල් X සමානයි ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව ඊළඟට ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව ලියනවා පළවෙනි අවස්ථාව අපි ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව ගන්නකොට අපි ගන්නේ අවසාන ගම්‍යතාවෙන් ආරම්භක ගම්‍යතාව අඩු කරනවා අවසාන ගම්‍යතාව කොච්චරද mv අවසාන ගම්‍යතාව ස්කන්ධයෙන් ප්‍රවේගී එහෙනම් mv අඩු කිරීම ආරම්භක ගම්‍යතාව කොච්චරද mu mu බෙදෙනවා කාලය කොච්චරද t මෙන්න මේක අරන් තියනවා නම් තව එක ලකුණක් ලැබෙනවා මෙතෙන් අරන් තියනවා නම් තව එක ලකුණක් ලැබෙනවා ඊළඟට මොකද කරන්නේ ඊළඟ තමයි මොකද දැන් මේක අපි m පිටට ගන්නවා v ඍණ u බෙදීම t මෙන්න මෙහෙම m පිටට අරන් v ඍණ u බෙදීම t ඒ සම්බන්ධය පෙන්වන්නට තව ලකුණු එකයි v ඍණ u බෙදීම t කියන්නේ මේ මොකක්ද v ඍණ u කියන්නේ මොකක්ද මේ v කියන්නේ මොකක්ද u කියන්නේ මොකක්ද ප්‍රවේග වෙනස කියන්නේ අවසාන ප්‍රවේගය u කියන්නේ ආරම්භක ප්‍රවේගය v ඍණ u කියන්නේ මොකක්ද එතකොට ප්‍රවේග වෙනස ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවා මොකද ලැබෙන්නේ තරණය තරණය ඊළඟ f සමානයි ma මේක අරගත්තට ලකුණු දෙකයි මේක අරගත්තට ලකුණු දෙකයි ඔක්කොම ලකුණු පහයි දැන් තවමත් මේ වගේ දෙයක් හිතලා කරන්න බැරි ළමයි ඇති හරි ළමයි 104ක් ඉන්නවා 104න් මේ වගේ දෙයක් කරගන්න බැරි ළමයි තව ඇති ඕන කරනවා මේ වගේ දෙයක් කරගන්න පුළුවන් අය ඇති මේ වගේ දෙයක් කරගන්න පුළුවන් කියන්නේ එයාලට පුළුවන්කම තියෙනවා අලුතෙන් හිතන්න මේ වගේ දෙයක් කරමු නැති අයට අලුතෙන් හිතන්න හැකියාව නැහැ නෙමෙයි උන් කම්මැලි උන් මොකද කරලා තියෙන්නේ මේ දවස් ගාන පුරාවට මෙලෝඩියක් කරලා නැහැ බලලා නැහැ උන්ට ඕනකම නැහැ ඒ වගේ જાතියක් ඉන්නවා එතකොට එයාලට එක පන්තියක් නෙමෙයි පන්ති 100කට ගියත් කරන්න දෙයක් නැහැ මතක තියාගන්න තමන් තනියෙන් මම හැමදාම කියන දෙයක් තමයි මම ගානක් හැදුවොත් ප්‍රශ්නයකට උත්තරයක් ලියවුවොත් ඔයාලා අනිවාර්යෙන් ඒක 4-5 වතාවක්වත් ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕන. 7-8 වතාවක්වත් ඒ ගාන හදන්න ඕන. එතකොට තමයි අපි ඇඟට එන්නේ මේක. අපි ඇඟට එනවා ඒක. මේ වගේ ගණන් කීපයක් හැදුවට පස්සේ මේ වගේ ගානක් දකින්නකම් ඉවසිල්ලක් නෑ. මේ වගේ ගානක් දැක්කම අතපය නලියනවා මේක හදලා ඉවර කරන්න ඕනේ මම. හරිද? ඒ තත්ත්වෙට එන්න ඕනේ. ඒ තත්ත්වෙට එන්න ගණන් නිතරම හදන්න ඕනේ. ඒක මතක තියාගන්න. අනේ ඉතින් ඔයාලට ඕක කරන්න ඉතින්. හරි. දැන් එහෙනම් මේක ලියන් ඉවරද? ඊළඟ ප්‍රශ්නය අහනවා කිලෝග්‍රෑම් 1500ක ස්කන්ධය සහිත මෝටර රථයක් නිශ්චලව ගමන් ආරම්භ තත්පර 30කට පසුව 20 ms දිනයකට ප්‍රවේගයක් අයත් කරගනි. මෝටර රථයේ එන්ජින මගින් යෙදූ බලය සොයන්න කියනවා. කිලෝග්‍රෑම් 1500ක ස්කන්ධය සහිත මෝටර රථයක් නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ තත්පර 30කට පසුව 20 ms දිනයකට ප්‍රවේගයක් අයිති කරගන්නවලු. මෝටර රථයේ එන්ජින මගින් යෙදූ බලය හොයන්න කියලා කියනවා. ප්‍රතිරෝධී බල නැහැ කියලා තමයි හිතන්න කියන්නේ. මට කියන්න උත්තරේ ගත්ත කට්ටිය එන්ජින මගින් යෙදූ බලය කීයද? බලන්න නිව්ටන් 1000යි කියලා කිව්වා 950යි කියලා කිව්වා 920යි කියලා කිව්වා. දැන් මේ වගේ වෙලාවකදී රූපය හදගන්න. කිලෝග්‍රෑම් 1500ක ස්කන්ධයක් තියෙන මෝටර රථයක් නිශ්චලව ගමන් ආරම්භ කරනවා. right අපි කලින් වගේ රූපය හදනවා. අපි නිකන් පාරක් නියමෙන්ද ඉඳලා කියුවා. හරි පාරක් හදලා දැන් මෙතන මෝටර රථයක්ම වෙන්න ඕනේ නැහැ. මම පෙට්ටියක් හදිනවා. මේක තමයි මෝටර රථය වගේ. මේක 1200යි.
1500 නේ. මේක 1500යි. මේ කිලෝග්‍රෑම් 1500යි. මෙයාගේ ආරම්භක ප්‍රවේගය කීයද? ආරම්භක ප්‍රවේගය කීයද? 0යි ms ඍණ 1. බිඳුවයි ms ඍණ 1. ms ඍණ 1. එයාගේ අවසාන ප්‍රවේගය කීයද? 20යි 20යි ms ඍණ 1. මෙයාගේ 20යි ms ඍණ 1 අවසාන ප්‍රවේගය. කොච්චර කාලයක්ද? තත්පර තත්පර 30ක්. තප්පර 30යි. කාලේ තප්පර 30යි. දැන් අපි දන්නවා. හරි. බලය හොයන්න කියන්නේ. බලය හොයන්න දැන් බලන්න. දැන් මෝටර රථයේ ගමන් කරන්න නම් එන්ජිම මගින් බලයක් හදන්න ඕනේ. එතකොට දැන් මේ කිලෝග්‍රෑම් 1500ක මෝටර රථය නිශ්චිතතාවයෙන් ගමන් ආරම්භ කරලා තප්පර 30ක් ඇතුළත 20 ms එක ප්‍රවේගයක් වැඩි උනේ බලයක් යොදවපු නිසා. කවුද යදුවේ බලය? බලය යදුවේ කවුරු පිටිපස්සෙන් යන තල්ලු කරලා නෙමෙයිනේ. බලය යදුවේ එන්ජිම මගින්. එහෙනම් එන්ජිම මගින් යොදවපු බලය තමයි මෙයා මත දෙච්ච අසන්තුලිත බලය. හරි. එන්ජිම මගින් යොදවපු බලය තමයි මෙයා මත යෙදුණු අසන්තුලිත බලය. මොන ඔක්කොම කර මතද කියලා. එන්ජිම මගින් යොදවපු බලය තමයි මෙයා මත දෙච්ච අසන්තුලිත බලය. එහෙනම් අපි ඒක තමයි දැන් හොයන්නේ. අසන්තුලිත බලය හොයන්න ක්‍රමය තමයි මොකද්ද? අපිට මේක දෙක සමානයි මේ ගන්න බෑ. මේ දෙන්නත් ප්‍රවේග අපි ගන්නවා මොකද්ද? ගාමිතාව වෙනස් වෙන්නේ දීර්ඝතාව. ප්‍රබුලන් ගාමිතාව වෙනස් වෙන්නේ දීර්ඝතාවෙන් මේක කරගන්න. නේ? එහෙනම් මෙතන මේ රූපතර ගන්න මේ මැන්දොත් ලකුණු එකක් තියෙනවා. මේ රූපතර ගන්න ලකුණු එකක් දෙනවා. හරි. දැන් ඊළඟට අපි දානවා. හරි. ලියනවා අසන්තුලිත බලය සමානයි ගාමිතාව වෙනස් වෙන්නේ දීර්ඝතාව. එහෙනම් බලය සමානයි ගාමිතා වෙනස බෙදීම කාලය. බලය සමානයි ගාමිතා වෙනස බෙදීම කාලය. කියන්නේ ගාමිතා වෙනස වෙන දීර්ඝතාවනේ. ගාමිතා වෙනස අවසාන ගාමිතාව කොච්චර දෙන්නේ? 20යි ms ඍණ 1 k mv ඉස්සරහම යන්නේ ස්කන්ධය. 1500යි kg ගුණ කිරීම 20යි ms ඍණ 1. ඔය අවසාන ගාමිතාව. ආරම්භක ගාමිතාව කියන බලන්න මෙතනදී. ආරම්භක ගාමිතාව කියන දැන් මේක දිහා බලලා කියන්නේ. ආරම්භක ගාමිතාව කියන මේක දිහා බලලා ඉක්මනට කියන්නේ. බිඳුවයි ස්කන්ධය ඉගෙන ඕනේ ප්‍රවේගයෙන් බිඳුවයි කියන්නේ අවසාන ගාමිතාව ආරම්භක ගාමිතාව බිඳුව. එහෙනම් අඩු කිරීම බිඳුව බෙදීම 30යි s. එතකොට මෙතෙන් ලකුණු හම්බ වෙනවා. බලය සමානයි ගාමිතා වෙනස බෙදීම ගත වූ කාලය ඉහළ නැත්නම් බලය සමානයි ගාමිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා තියෙනවා නම් ලකුණු එකක් ලැබෙනවා. මෙහෙම ආදේශ කරලා තියෙනවා නම් තව ලකුණු එකක් ලැබෙනවා. හරි. එතකොට 1520 වැඩි කරලා 30ෙන් බෙදන්න ඕනේ. දැන් මේ වගේ වෙලාවෙදී බලන්න මේ අපිට හරි ලේසි වැඩක් තියෙනවා. මොකද්ද? බිඳුවට මේ බිඳුව කපනවා. මේ 3ට මේ 150 කැපුවම 50යි. කෙලිම 50යි. එතකොට බලය සමානයි 50යි කිලෝග්‍රෑම් වැඩි කිරීම 20යි ms වෙන එක ගුණ බෙදීම තව එකකකුත් තියනවාට මේ s එකක් තියෙනවානේ. එතකොට බලය සමාන වෙනවා 10යි ඍණ 2 kg ms ඍණ 2 ms ඍණ 2 මේක සමානයි 1000යි නිව්ටන්. මේ උත්තරය අරන් තියෙනවා නම් නිව්ටන් 1000 කියලා උත්තරය ආවනම් ඒ නිව්ටන් 1000 කියලා එන උත්තරේට ලකුණු 2යි. රූපතල ගන්නට 1යි බලය සමානයි ගාමිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා ලියලා තියෙනවා නම් ඒකට ලකුණු 1යි. ඊට පස්සේ නිවැරදි ආදේශයට ලකුණු 1යි. අවසාන උත්තරේට ලකුණු 2යි. ඔක්කොම ලකුණු 5යි. සර් ඕක F සමානයි MA කියන සූත්‍රයෙන් හදන්න පුළුවන්ද? F සමානයි MA වෙන්න පුළුවන්. කොහොමද හදන්නේ F සමානයි MA වෙන්න? ඉස්සෙල්ලා හොයන්න ඕනේ ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය ත්වරණය හොයන්න ඕනේ. ඉස්සෙල්ලා ත්වරණය හොයන්න ඕනේ. ත්වරණය හෙව්වා අවසාන ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරා කාලෙන් බෙදුවා. ඊට පස්සේ ත්වරණය ගත්තා ස්කන්ධයෙන් වැඩි කරා. ඒත් වෙනවා. එහෙම කරන්නත් පුළුවන්. ඒක F සමාන M වලින් හදනකොට එහෙමද ඇති මේ මිතිකණය නේද?
ඔව් සර්. ඒකෝර F සමාන m වලින් ඇහුවා හැදුවා නම් රූප තරංගවලට කොහොමද ලකුණු 1යි. හරි. ඊට පස්සේ ප්‍රවේග වෙනසෙන් ත්වරණය ලබා ගැනීමට ලකුණු එතන 2යි. F සමානයි m එකට ආදේශ කරලා උත්තරේ ලබා ගත්තට ලකුණු 2යි. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ එම මෝටර රථයට මාර්ගයේ මගින් නිව්ටන් 1200ක ප්‍රතිරෝධී බලයක් ලැබෙනවා. දැන් මේ තියෙන්නේ මේ මෝටර රථය. දැන් මෙයාට චලනය වෙන්න පළවෙනි අවස්ථාවේදී මොකද්ද? මාර්ගයේ මගින් ප්‍රතිරෝධී බලයක් ලැබුණේ නැහැ කියලා කිව්වා. එහෙමනම් නිව්ටන් කියදාගේ නිව්ටන් 1000ක බලයක් යටතේ මෙයා චලනය වුණා. නිව්ටන් 1000ක බලයක් යටතේ චලනය වුණා. දැන් මොකද වෙන්නේ? දැන් එන්ජිමේ 1000ක් දෙනකොට හරිද? කොන සිද්ධිය බලන්න. එන්ජිම මගින් නිව්ටන් 1000ක් දෙනවා. එතකොට මාර්ගය මගින් කිසිම ප්‍රතිරෝධී බලයක් ඝර්ෂණ බලයක් නැහැ. ඒ නිසා මෙයා තප්පර 30කදී 20 ms එක දක්වා ප්‍රවේගය වැඩි කරගත්තා. හරිද? දැන් ඊට පස්සේ වෙන්නේ මොකද්ද? දැන් වෙන්නේ මොකද්ද? දැන් මාර්ගය මගින් නිව්ටන් 1200ක ප්‍රතිරෝධී බලයක් දීලා. එහෙනම් මේක මේ පැත්තට මෙන්න 1200යි නිව්ටන්. නිව්ටන් 1200ක ප්‍රතිරෝධී බලයක් දැන් දීලා. එහෙමනම් මේ කලින් වගේ මේ රථය ගමන් කරන්න ඕනේ. කලින් වගේ මේ රථය ගමන් කරන්න නම් එන්ජින් මගින් නිව්ටන් කීයක් දෙන්න ඕනේ? හරි නේද? 1200 කීයක් දෙන්න ඕනේද? 1200 නිව්ටන් 1200ක් දුන්නාට පස්සේ කියන්නේ මෙයාට සමානව මෙයා දුන්නාට පස්සේ 1200ට වැඩිය දැන් මොකද? 1300ක් 1200ට වැඩියෙන් දෙන්න 1200 වැඩි තමයි 1201ක් 1201ක් දීලා හරියන්නේ නැහැ. දැන් බලන්නකො මේ. දැන් බලන්න මෙයාගේ ස්කන්ධය. දැන් මෙයාගේ ස්කන්ධය උදේ 1500යි. kg 1500යි. හරි දැන් මෙයාට ප්‍රතිරෝධී බල මොකුත් නැතුව. හරිද? මොකක්ද කියන්නේ? අනිත් පැය මයික්‍රොෆෝන් කරගන්න කියන හරියට එන්නේ ඇහෙන්නේ ඒ හංසගෙන ඉන්නවනේ දෙන්නේ. මම එයා වයින් කරන්ද ප්‍රාථනේ වෙන සාරස් බරස් වෙන වැඩක්. ඔව්. මොනවා කරනවද මන් දන්නේ. මේව අහගන්නද දැන් ඔන්න තේරුම් ගන්න ඕනේ මේ දේවල් හරිද මෙයා මේ තේරුම් ගන්න තමයි ඔයාලට මේ ගණන් හදවන්නේ දැන් මේ කලින් මේක ගමන් කරා කලින් මේ මෝටර රථය ගමන් කරා එයාට ප්‍රතිරෝධී බල නැහැ හරි ප්‍රතිරෝධී බල නැහැ මෙයා බිඳුවේ සිට 20යි ms එක දක්වා ප්‍රවේගය වැඩි කරන්න මෙයාට ලබා දෙන්න උනා නිව්ටන් 1000 නිව්ටන් 1000 දුන්නාට පස්සේ මේ මෝටර රථය නිව්ටන් 1000 දුන්නාට පස්සේ එයා තප්පර 30කදී මොකද තප්පර 30කදී මෙයා 20 ms එක දක්වා ප්‍රවේගය වැඩි කරගන්නවා ඒ මාර්ගය මගින් කිසිම බලයක් නැතුව මේ ප්‍රතිරෝධී බලයක් නැතුව දැන් මොකද වෙන්නේ දැන් මාර්ගය මගින් ආපස්සට තියෙනවා නිව්ටන් 1200ක බලයක්. නිව්ටන් 1200ක බලයක්. මට කියන්නකො මේ ප්‍රතිරෝධී බලය නැතුව තියෙද්දි තප්පර 30කදී
20 ms දින එක දක්වා ප්‍රවේගය වැඩි කරගන්න නිව්ටන් කීයක බලයක් දෙන්න ඕන වුණාද? ප්‍රතිරෝධී බලය නැතුව තියෙද්දි මේක නෑ. ප්‍රතිරෝධී බලයක් නැහැ. ප්‍රතිරෝධී බලයක් නැහැ. දැන් අපි ගාන හදලා හොයාගත්තා. ප්‍රතිරෝධී බලයක් නැතුව තියෙද්දි මේ කිලෝග්‍රෑම් 1500ක කාර් එකට තප්පර 30කදී තප්පර මීටර 20 දක්වා ප්‍රවේගය වැඩි කරගන්න එන්ජිම වගේ කොච්චර බලයක් දුන්නද? නිව්ටන් 1000ක නිව්ටන් 1000. හරි. දැන් නිව්ටන් 1000 දීලානේ තියෙන්නේ. නිව්ටන් 1000 දුන්න නිසා තමයි එයා තප්පර 30කදී 20 ms දින එක දක්වා මෙයාගේ ප්‍රවේගය වැඩි කරගත්තේ. හරිද? ඒ නිව්ටන් 1000ක් දුන්න නිසා. දැන් වැඩි. දැන් මොකද වෙන්නේ? දැන් මෙයාට 1200ක ප්‍රතිරෝධී බලයක් තියෙනවා. දැන් 1200ක ප්‍රතිරෝධී බලයක් තියෙනවා. 1200ක ප්‍රතිරෝධී බලයක් තියෙනවා නම් එයා මොකද කරන්න ඕනේ? එන්ජිම මගින් ඔය 1200 ප්‍රතිරෝධී බලයක් මැඩපවත්වලා තව බලය දෙන්න ඕනේ. වැඩිපුර බලය දෙන්න ඕනේ. තප්පර 30කදී 20 දක්වා වැඩි වෙන්න. එන ඔක්කොම බලය කීයද කියලා අහන්න. තප්පර 20 දක්වා වැඩි වෙන්න ඕනේ. අර ප්‍රතිරෝධී බලය ඉස්සෙල්ලා මැඩපවත්වලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අර අවශ්‍ය බලය දෙන්න ඕනේ. 2200 එතකොට කීයක් වෙනවද? මෙතන 1200 මැඩපවත්වන්න 1200ක් දෙන්න ඕනේ එන්ජිම මගින්. ඊට පස්සේ එතනින් එහාට මේ කලින් වගේමයි. කලින් වගේමයි මොකද වෙන්න ඕනේ? තප්පර 30කදී 20 දක්වා වැඩි වෙන තව 1000ක් දෙන්න ඕනේ. ප්‍රතිරෝධී බලය මැඩපවත්වන්න 1200යි තප්පර 30කදී 20 දක්වා වැඩි වෙන 1000යි. ඔක්කොම එකතු කීයද? 2200 එතන උත්තරේ කියලා දෙන්නේ. හරි. එන්ජිමේ බලය සමානයි. මොකද්ද? එන්ජිමේ වගේ විදුලි බලය සමානයි නිව්ටන් 2200. ඒක ගාණක් හදන්න දෙයක් නැහැ. තරක කරලා කියන්නේ. එතන තුන්වෙනි උත්තරේ හතරවෙනි උත්තරේ එන්නේ නිව්ටන් 2200යි. ඊළඟට දෙනවා හතරවෙනි ප්‍රශ්නේ නිව්ටන්ගේ තුන්වන නියමය භාවිත කර ගන්න අවස්ථා තුනක් සඳහන් කරන්න. කියන්න බලන්න. නිව්ටන්ගේ තුන භාවිත කර ගන්න අවස්ථා තුන. ඔරුවක් පදින විතර. ඔරුවක් පදිනකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමය හොඳයි. රොකට්ටුවක් අභ්‍යවකාශගත වීමෙන්. රොකට්ටුවක් අභ්‍යවකාශගත වීමේදී. ආස්පෝරක් ඉහළ යාමේදී. ගස් නැගීමේදීත් හරියෝ. ගහක නගිනකොට අපි ගහ අල්ලගෙන කකුල් දෙකෙන් පහළට බලයක් යොදවද්දී අපේ ශරීරය ඉහළට යනවා. වැඩි හොන්නේ ඇවිදීමේදීත් එහෙමයි. ඇවිදිනකොටත් එහෙමයි. ඉනිමගේ නගින්. ඉනිමගේ නැගීමේදී. හොඳයි. ඒ වගේ අවස්ථා තුනකට ලකුණු තුනයි. අපි ඇවිදිනකොටත් එහෙමනේ. අපි කකුල මගින් කකුල පිටිපස්සේ කකුල පහළට තල්ලු කරනවා. ඒකට පොළොව මගින් ඝර්ෂණ බලයක් යොදවලා අපි ඉස්සරහට තල්ලු කරනවා. කඹ ඇදීමේදී කඹ ඇදීමේදී නිව්ටන්ගේ තුන්වෙනි නියමය තියෙනවා එතන. හැබැයි ඒක පැහැදිලිව පෙන්වන්න බෑ. මට ඔය විස්තර කරලා කියන්න බලන්න. කඹ ඇදීමේදී නිව්ටන්ගේ තුන්වෙනි නියමය මේ යෙදෙන තැන. එහෙනම් ලකුණු දෙන්නේ නැහැ. වාහනයක් ධාවනයේදී මෝටර එකක් ධාවනයේදී කිව්වට බෑ. මොකද්ද අවස්ථාව කියන්නේ? අවස්ථාවත් එක කියන්න ඕනේ. අවස්ථාවකින් අවස්ථාවම කියන්න බැරි නම් ලකුණු නැහැ. බයිසිකලයක් කම්බක් දාවනයේදී ඕන්න ඔය වගේ උත්තර ලකුණු හම්බෙන්නේ නැහැ. හරි තියාගන්න. දැන් අර මේ පිහිනීමේදී බෝට්ටුවක් පැදීමේදී කිව්වම කෙලින්ම ඒක අමුවෙන්ම දෙන උත්තරයක්. ඒ අමු උත්තර. ඒක රෝඩේට එකක්. අමුවෙන්ම කියලා දැම්මා. අහස්කෝරක චලිතය, රොකට්ටුවක චලිතය. කෙලින්ම නිව්ටන්ගේ තුන්වෙනි නියම එතනම තියෙනවා. හරිද? හැබැයි අපි ඇවිදීමේදී කියලා කිව්වොත් එතෙන්දී අපි පැහැදිලි කරලා කියන්න ඕනේ.
ඇවිදීමේදී පසුපස ඇති පාදය මගින් පොළොව මත බලයක් යොදවන විට පොළොව මගින් අප ඉදිරියට තල්ලු කරයි. එහෙම වෙන්නේ. අපි ඒක ලියන්න ඕනේ. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. මෝටර රථයක් ධාවනයේදී කියලා කිව්වම මෝටර රථයේ ටයර් පසුපසට කරකැවේ. ඒ කියන්නේ මෝටර ටයර් එක පිටිපස්සට කරකින්නේ. පසුපසට කරකින විට පොළොව මත බලයක් ඇති කරනවා. පොළොව මගින් ඊට සමානව ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලයක් ඇති කරලා රථය ඉදිරියට ගමන් කරනවා. අපි එහෙම කියන්න ඕනේ. නිකන් ඉවට හරියන්නේ නැහැ. මෝටර රථයක් ධාවනයේදී හරි ඊළඟට බයිසිකලයක් පැදීමේදී දෙන්නේ නැහැ ඒවට ලකුණු. එහෙම කවුරුත් ලකුණු දෙන්නේ නැහැ. ඇයි? එතෙන්දී නිවැරදි උත්තරය එකතු තියෙන බව ඇත්ත. ඒ වුණාට නිවැරදි උත්තරේ කොතනද තියෙන්නේ කියලා ඔයාලා පෙන්නලා නැහැ. ඒ නිසා ලකුණු දෙන්නේ නැහැ එතෙන්දී. මේ ගසකට නැගීමේදී ගන්න පුළුවන්. ඒක දන්නවා අපි කකුල් දෙකෙන් පහළට බලයක් දාලා මේකට ඒ කියන්නේ නගින විදිය දන්නවනේ. ඒතකොට ඒකට ගෙලින්ම දාන්න පුළුවන්. පිහිනීමේදීත් ගන්න පුළුවන්. ඇයි පිහිනන විදිය දන්නවනේ. ඒතකොට අනිවාර්යෙන් බලය යොදවනවා අපි අත් දෙකෙන් පිටිපස්සට බලය යොදවනවා කියලා පේනවා. අපි යන්නේ ඉස්සරහට කියලා පේනවා. අන්න එහෙම උත්තර ලියද්දී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන කරුණු මහා ගොඩක් තියෙනවා. හරිද? මතක තියාගන්න උත්තර පත්‍ර බලන කෙනා විද්‍යාව ගැන කිසිම දැනුමක් නැති පුද්ගලයෙක් මේ බලන්නේ. එයාට පැහැදිලි වෙන විදිහට මම උත්තරේ ලියන්න ඕන කියලා හිතා ගන්න. දැන් විද්‍යාව ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් විද්‍යා ප්‍රශ්නෙක උත්තරේ බලනවා නම් එතකොට එයාට උත්තරේ කියවම පැහැදිලි වෙන්න ඕනේ. මේ ප්‍රශ්නෙට උත්තරේ මේක කියලා එයාට පැහැදිලි වෙන්න ඕනේ. ඒ කියන්නේ දන්නේ නැති කෙනෙකුට කියලා දෙන්න විදිහට තමයි උත්තරේ ලියන්න ඕනේ. රයිට්. ඊළඟ පස්වෙනි ප්‍රශ්නේ. පළවෙනි කොටස. මේ දැක්වෙන්නේ කාලතුවක්කුවක් මගින් ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවකි. කාලතුවක්කුවක් මගින් ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාව. ඒකට ලකුණු කීයද? කාලතුවක්කුවකින් උණ්ඩයක් පිට වෙනවා. ඔයාලා දන්නවද? අපි වෙඩි තියනවා කියලා. තුවක්කුවකින් වෙඩි තියනකොට මෙහෙම ටස් ගාලා පස්සට ගැස්සෙනවා නේද? තුවක්කුවෙන් වෙඩි තියනකොට ටස් ගාලා පස්සට ගැස්සෙන ස්වභාවයක් එනවා නේද? දන්නවද? දැකලා තියෙනවද ඔයාලා? වෙඩි තියනකොට දැකලා තියෙන්නේ? අර ටීවී එකෙන් පේනනේ වෙඩි තියනේවා. මෙහෙම ටස් කරනවා. මේක මෙහෙම ටස් ගාලා තියන්න බෑනේ. අර ඔයාලගේ තියෙන අර වෙන පොඩි සෙල්ලම් තුවක්කුව තියෙන. මෙහෙම ටස් ගාලා නිකන් වෙඩි තියන්නේ. ඒ වගේ නෙමෙයි. ඇත්ත පිස්තෝලකින් වෙඩි තියද්දි මෙහෙම තනියෙන් අල්ලන් වෙඩි තියන්නේ අත් දෙකෙන් අල්ලගන්න. මෙහෙම ගැස්සෙනවා. ඒ ඇයි ඒ? අර උණ්ඩේ ඉස්සරහට යද්දි ආපස්සට එනවා. අන්න නිව්ටන්ගේ මොන නියමද එතන? තුන්වෙනි නියමය. ඔන්න ඕකට කියන්නේ වාංගු වෙනවා කියලා. වාංගු වීම. වාංගුව නෙමෙයි අපි අර තුවක්කුවකින් මෙහෙම වෙඩි තියනකොට ඒ උණ්ඩේ පිට වෙන විට තුවක්කුව පස්සට ගැස්සෙනවා. ඒ සිද්ධියට කියන්නේ වාංගු වීම. ඒවල දැක්කට කාලතුවක්කුව වලින් වෙඩි තියද්දී අර කාලතුවක්කේ වටේෙන් ඩස් ගන්න පස්සට එන ආයෙ නිමිස්සකට යනවා. ඔය ආචාර වෙඩිමුර තියන්නේ ඔය මේ මොකද්ද ඔය මේ නිදාස් උත්සවයේ දවසට අනම්මනම් වලට මූද පැත්තට හරවලා පත්තු කරන්නේ. ඒකෝට පේනවා කාලතුවක්කුවේ වටේ මෙහෙම තියෙනවා වෙඩි යනවත් එක ඩස් ගන්න පස්සට එනවා. පස්සට සමහරට කාලතුවක්කුව මැෂින් එක මේ මුද්ද ගහලා මෙහෙම එනවා පස්සට. ඒක කියන්නේ වාංගු වීම. හරි. මෙවැනි අවස්ථාවකදී කාලතුවක්කුවෙන් උණ්ඩයක් ඉදිරියට පිටවන විට කාලතුවක්කුව පසුපසට පැමිණීමක් වරන් විතර වාංගු වීමක් සිදු වේ. මේ නිව්ටන්ගේ නියමයක් ඇතුලෙන් පහදන්න. මොකද ලියන්න උත්තරේ? මොකද ලියන්න උත්තරේ? නිව්ටන්ගේ තුන්වැනි නියමයේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. ඔව් ඒක ලියවන්න ඇති. නිව්ටන්ගේ තුන්වැනි නියමය සෑම ක්‍රියාවකටම සමාන වූ ඉදිරියට බලයක් ඇති කරන විට ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ බලයක් ප්‍රතික්‍රියාවක් ඇත. මේක කාලතුවක්කුව පසුපසට ඔව් එම නිසා උණ්ඩේ ඉදිරියට පිටවන විට කාලතුවක්කුව පසුපසට අන්න ඒක ඇර නැත්නම් ලකුණු නැහැ. නිව්ටන්ගේ තුන්වැනි නියමය කියලා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත කියනොත් ලකුණු 1යි. එම නිසා උණ්ඩේ පිටවන විට කාලතුවක්කුව පසුපසට පැමිණේ කියලා තියෙනවා නම් ලකුණු 1යි ආන් ලකුණු 2. හරිද? මේක උත්තරේ පැහැදිලි කරන්න හරි උත්තරේ පැහැදිලි කරන්න නිව්ටන්ගේ දෙවෙනි තුන්වෙනි නියමය විතරක් කියලා හරියන්නේ නැහැ නේ. උත්තර පත්‍රය බලන කෙනාට පැහැදිලි වෙන්න ඕනේ. නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියලා එකක් තියෙනවා. ඒකෙන් කියන්නේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත කියන එක. දැන් එතකොට මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හිතන්න කලින් ඊළඟ උත්තරේ කැලෙන්න ඕනේ. මොකද්ද?
එහෙම නිසා උණ්ඩේ ඉදිරියට පිටවන විට ඉදිරියට ගමන් නිකුත් කරන විට කාලතුවක්කුව පසුපසට පැමිණේ. මේ දෙකම තියෙන නැත්නම් ලකුණු නැහැ. හරි ඊළඟට තියෙනවා සර් ඔව් සර් yes. මේ උණ්ඩේ මගින් ඉදිරියට බලයක් ඇති කරන විට ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ බලයක් ඇති කරයි. ඒ නිසා කාලතුවක්කුව පසුපසට යයි. මෙය නිව්ටන්ගේ තුන්වෙනි නියමය හා සම්බන්ධය. හරි කමන්නේ හරි. හරි එතකොට ඊළඟ කොටස තමයි කාලතුවක්කු උණ්ඩය කිලෝග්‍රෑම් 5යි. කාලතුවක්කු උණ්ඩය කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක්ලු. කාලතුවක්කුව කිලෝග්‍රෑම් 500යි. හරිද? උණ්ඩයක් සෑම අවස්ථාවකම තප්පරයට මීටර 50ක ප්‍රවේගයෙන් ගමන් කරනවා. පිට වෙන තප්පර මීටර 50ක ඩිං ගාලා යන තප්පර මීටර 50ක ප්‍රවේගයෙන්. උණ්ඩේ ගම්‍යතාව හොයන්න කියලා කියනවා. උණ්ඩේ ගම්‍යතාව කීයද? 50 kgms ऋण 250 kgms. kgms ඍණ 1 කාලතුවක්කුව තියෙනවා මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි 5 kg මෙයා යනවා 50යි ms න් එකක ප්‍රවේගයෙන් මෙයාගේ ස්කන්ධය 500යි kg මෙයා ආපස්සට යනවානේ මෙයා ආපස්සට යනවා ඒක තමයි නී කියලා රූපයක් අඳින්නේ ඔන්න ඔහොම රූපයක් යනවා පළවෙනි කොට යන්නේ මෙයයි ගම්‍යතාව එතකොට පළවෙනි කොටස P සමානයි mv සමීකරණය. එහෙම නැත්නම් ගම්‍යතාව සමානයි ස්කන්ධයේ ගුණ කිරීම ප්‍රවේගය කියලා ලියන්න ඕනේ සමීකරණය. සමීකරණය ලියනවාට ඒක ලකුණයි. හරි? ඊළඟ P සමානයි m කියන්නේ ස්කන්ධය 5 kg ගුණ කිරීම ප්‍රවේගය 50යි ms න් එක ලකුණු 1යි එතනට. මේක තව එක ලකුණක්. නිවැරදි ආදේශය ලකුණු 1යි. ඊළඟ උත්තරය P සමානයි 250යි kg ms න් එක 250යි kg ms න් එක ලකුණු 1යි. ලකුණු 1යි. එහෙමයි ලකුණු 3 එන්නේ. උණ්ඩේ පිටවෙන අවස්ථාවේදී කාලතුවක්කුවේ ගම්‍යතාව කොපමණ විය යුතුද? දැන් උණ්ඩේ මේ පිට වෙනවා. දැන් මෙයාගේ කාලික ගම්‍යතාවද? උණ්ඩේ මෙයාගේ කාලික ගම්‍යතාවද? උණ්ඩේ මෙයාගේ උණ්ඩේ ගම්‍යතාව. එතකොට අහනවා දැන් කාලතුවක්කුවේ ගම්‍යතාව කොච්චර වෙන්න ඕනද? දැන් කියන්න බං. කාලතුවක්කුවේ ගම්‍යතාව 25000 kgms ඍණ. කීයද? 25000 kgms. නෑ 25000 නෙමෙයි. 2500 kgms ඍණ 1 250 kgms ඍණ 1 250 kgms ඍණ 250 kgms ඍණ 1 2 250 kgms ඍණ 250යි. ඇයි 250යි කියලා කියන්නේ ඔයාලා? සෑම ක්‍රියාවකන සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇති හින්දා. අන්න බලන්න මම ඔයාලට පටන් ගන්නකොටම නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියද්දී කිව්වා නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියලා කියන්නේ මේක බලය විතරක් නෙමෙයි. නිව්ටන් කිව්වේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ කියලා කිව්වා. සෑම ක්‍රියාවකටම. ඒතකොට ක්‍රියාව මොකක්ද කියලා නිව්ටන් කිව්වේ නැහැ. හරිද? එතකොට මේක ගම්‍යතාවටත් ගැලපෙනවා. ප්‍රවේග වලටත් ගැලපෙනවා. බල සඳහා ගැලපෙනවා. හරිද? දැන් මෙයාගේ ගම්‍යතාව කිලෝග්‍රෑම් 50 මෙයාගේ ගම්‍යතාව 2500 නම්. මෙයාගේ ගම්‍යතාව ආවේ 2500 නම්. හරිද? එහෙනම් මෙයාගේ ගම්‍යතාව 2500. ගම්‍යතාව මෙතෙන් බැරි. මේ 2500 ගම්‍යතාව මෙයා පිට වෙන විට හරි 2500 ගම්‍යතාව මෙයා පිට වෙන විට මෙයාට 2500 ගම්‍යතාව දීලා මෙයා පිට වෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී කාලතුවක්කුවේ ගම්‍යතාව කොච්චරද?
විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. කීයද? 250යි. මේ අවස්ථාවේ මේ ගාමිතාව 250 kg machine එක. හරි 250 kg machine එක. කොපමණ විය යුතුද? දැන් පැහැදිලි කරලා කියන්න ඕනේ. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව සෑම ක්‍රියාවටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇති නිසා කාලතුවක්කේ ගාමිතාවද 250 kg machine එක විය යුතුය. අන්න එහෙම තියෙනවා. එහෙම තියෙනවා නම් තමයි ලකුණු තුන. නිව්ටන්ගේ තුන්වෙනි නියමය ලියවෙන්න ඕනේ. ලියපු නැති කට්ටිය මෙහෙම ලියන්නේ. ඒක ලියන්නේ උත්තරේ ඔන්න අහගන්න එක සැරයක්. අහගෙන උත්තරේ තනියෙන් ලියා ගන්න. මම කියන එක අහගන්න ඉස්සෙල්ලා. ලියන්න ඕනේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇති නිසා කාලතුවක්කේ ගම්‍යතාවද 250 kg machine එක විය යුතුයි. එහෙනම් 250 kg machine එක විය යුතුයි ඕනේ නැහැ. ෂුවර් නේ අපි දන්නවනේ. 250 kg machine එක වේ. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව කියලා ලිව්වොත් වැරදි. කමන්නේ. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව කාලතුවක්කේ ගම්‍යතාවද 250 kg machine එක වේ. අවුලක් නැහැ. හරිද? එහෙනම් ඊළඟට අහනවා. ඒ ඇතුලෙන් කාලතුවක්කු වාංගුවන ප්‍රවේගය සොයන්න. ඒ ඇතුලෙන් කාලතුවක්කු වාංගු ඒ කියන්නේ කාලතුවක්ක මේ ආපස්සට යන ප්‍රවේගය අහනවා. දැන් හදන්න. හදපුවා කියන්නේ ලකුණු උත්තරේ එන්නේ කියලා. 2.5යි. 0.5යි. තව එහෙම ආවද උත්තර දෙනවා නම් කියන්නේ? 0.5යි. ඔව් දැන් අපි දන්නවා 0.5යි. MV දැන් P දන්නවනේ P දන්නවා කීයද 250යි kg machine එක සමානයි m ස්කන්ධය 500යි kg වැඩි කිරීම v තමයි දන්නේ නැත්තේ මේ 500 මේ පැත්තට ගේනවා එතකොට මොකද වෙන්නේ 250යි kg machine එක බෙදීම 500යි kg සමානයි v kg ට kg කැපෙනවා බිඳුවට බිඳුව කැපුණා 25 බෙදීම 50යි කියන්නේ දෙකෙන් එකයි මේ 25 ඒවා එකයි 25 දෙකයි දෙකෙන් එකයි ඒ කියන්නේ උත්තරේ v සමානයි දෙකෙන් එකයි machine එක එහෙම නැත්නම් or 0.5යි machine එක හොඳයි. දැන් ඊළඟ කොටස තියෙනවා. ඒ අතරින් කාලතු හරි. එතන ලකුණු දෙන්නේ මෙහෙම. දැන් ලකුණු දෙන්නේ t = mv ගන්නකොට එක ලකුණයි. නිවැරදි ආදේශයට එක ලකුණයි. අවසාන උත්තරයට එක ලකුණයි. ලකුණු තුන එන්නේ. t = mv ගන්නවට සමීකරණය පාවිච්චි කරනකොට එක ලකුණයි. ඊළඟට නිවැරදි ආදේශ කිරීමට ලකුණ 1යි 2යි. අවසාන උත්තරයට එක ලකුණයි. ලකුණු ඔක්කොම 3යි. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා කාලතුවක්කුව වාංගුවන ප්‍රවේගය වැඩි වීමෙන් ඒ ක්‍රියා කරවන්නන්ට අනුතුරු බොහෝ සිදුවේ. ඒ කියන්නේ මේක පත්තු කරනකොටම ඩස් ගාලා එනවා ඇඟට. ඕක ඇඟේ වදිනවා. සමහරවිට ඔක පත්තු කරලා පනින්න වෙලාව නැහැ. ඊට කලින් ඇවිල්ලා වැදිලා මැරෙන්නත් පුළුවන්. මේක ඇඟේ වැදිලා ආපස්සට. ඒක තමයි අනුතුරු වෙන්නේ. දැන් කියනවා දැන් ඒක ගැටලුවක් නේ ඒක ප්‍රශ්නයක් නේ ඒ නිසා මේ සඳහා පිළිමයක් එදීමට ඔබට බාර වූයේ නම් ඒ තමයි සුදුසු පිළිම මම කියන්නේ දැන් මේක පස්සට පයින් වේගය වැඩි ඒ වේගය අඩු වෙන්න ඕනේ මොකද්ද කරන්න පුළුවන් කාලතුවක්කුවේ ස්කන්ධය වැඩි කරනවා තව උත්තර තියනවද බලන්න
කාලතුවක්කුව පිටිපස්සට යන්නේ නැති ආකාරයට සැකසී. කොහොමද සකසන්නේ? කාලතුවක්කුවේ රෝධයට බාධකයක් යෙදීම. කාලතුවක්කුවේ රෝධ දෙකට බාධකයක් යෙදීම. බාධකයක් යෙදීම. තව සාමාන්‍ය කාලතුවක්කුවක් කියන එක ලොකු උපකරණයක්. ඔයාලා දැකලා තියෙනවද? ඔයාලා ලොකු වාහනයකින් ඇදගෙන යනවා. ඒක සාමාන්‍ය ස්කන්ධය කාලතුවක්කුව කියන්නේ ස්කන්ධය ගොඩක් වැඩි එකක්ද අඩු එකක්ද? වැඩි එකක්. ස්කන්ධය වැඩියෙන් හදන්නේ. ස්කන්ධය වැඩියෙන් හදන්නේ මොකද වෙන්නේ? හිතන්න උදවට මෙතන කිලෝග්‍රෑම් 500 වල 1000 තිබ්බනම් මොකද වෙන්නේ? මෙතන 500 වල 1000 තිබ්බනම් මෙයා 1000ක් වුණා නම් මොකද වෙන්නේ බලන්න මේ? මෙයා 1000ක් වුණා නම් වෙන්නේ මොකද්ද බලන්න? මෙයා 1000ක් වුණා. මොන 1000ක්? මෙයා 1000ක් වුණා නම් මෙතන 500 වල වෙන්නේ 1000. එතකොට මෙතන 500 වල වෙන්නේ 1000. එතකොට මොකද වෙන්නේ? 4න් 1යි. 4න් 1යි. දැක්කද? මෙහෙම වුණා නම් මෙතන 251යි 1000ට 4යි. එහෙනම් මෙතන එන්නේ 4න් 1යි. ඒ වෙනනම් මෙතන වින්දතර 2යි. දැක්කද? නිස්කන්ධය වැඩි වෙන ප්‍රවේගය අඩු වෙනවා. දැක්කද? ස්කන්ධය වැඩි වෙද්දී ප්‍රවේගය අඩු වෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් හොඳම උත්තරයක් තමයි මොකද්ද? කාලතුවක්කුවේ ස්කන්ධය වැඩි කිරීම. ඒක එකක්. ඊට අමතරව මේ රෝදෙට අඩයක් තියන්න පුළුවන්. මේ රෝද නැතුව වෙන දැන් මෙහෙම සමහර වෙලාවට මේ එන්නේ රෝදෙත් එක්ක පස්සට නෙමෙයි. මේ බටේ විතරක් එන්නේ පස්සට. එහෙම වෙන වෙලාවල් තියෙනවා. හරිද? ඕනනම් පුළුවන් මේක සම්පූර්ණයෙන් පොළොවට හයි කරනවා. කොන්ක්‍රීට් එකක් දාලා හයි කරනවා. පොළොවට හොඳින් සවි කිරීම. ඒ උත්තරත් පිළිගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ රෝදයට පිටිපස්සෙන් අඩයක් ඇදීම. ඒක පිළිගන්නත් පුළුවන්. බැරි නෑ. ලකුණු දෙනවා. හරිද? එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේක පොළොවට හොඳින් සවි කිරීම. ලකුණු ගන්න පුළුවන් දෙනවා. හැබැයි සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බ වෙන්නේ අපි මේ කතා කරපු සිද්ධාන්තත් එක්ක සම්බන්ධ වෙන විතරයි. දැන් මේක පොළොවට සවි කිරීම කියන එක අපි කතා කරපු සිද්ධාන්තත් එක්ක ගැළපීමක් නැහැ. මේක පිටිපස්සට ලී කොටයක් ලැබීම කියන එක අපි මෙච්චර කල් ඉගෙනගත්ත සිද්ධාන්තත් එක්ක ගැළපීමක් නැහැ. අපි ඉගෙනගත්ත සිද්ධාන්තත් එක්ක තියෙන ගැළපීම තමයි මෙයාගේ ස්කන්ධය වැඩි කරලා ප්‍රවේගය අඩු කිරීම කියන්නේ. සම්පූර්ණ ලකුණු 3 දෙන්නේ කාලතුවක්කුවේ ස්කන්ධය වැඩි කිරීම කියන එකට විතරයි. කාලතුවක්කුවේ ස්කන්ධය වැඩි කිරීම මගින් අපිට පුළුවන් ප්‍රවේගය අඩු කරගන්න. ඒක තමයි ලකුණු 3. ඊට අමතරව මේ පිටිපස්සෙන් කොටයක් ලැබීම, මෙයා හොඳින් පොළොවට සවි කිරීම, ඒ වගේ උත්තරයකට ලකුණු 2ක් දෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්න. අනේ 6 වෙනි ප්‍රශ්නේ. තාම ප්‍රශ්න 6යි. 8:00මාරයි වෙලා. කිලෝග්‍රෑම් 10ක ස්කන්ධය සහිත බල්ලෙක් කිලෝග්‍රෑම් 40ක ස්කන්ධය සහිත පාරුවක් මත සිටි. බල්ලා එක්වරම 12 ms සිනේක ප්‍රවේගයෙන් පාරුව දිගේ ඉදිරියට දිව ගියාලු. ඔයාලා මේක කරලා නැද්ද? ඔයාලට chance එකක් අහු වුණා. හරි? ඔයාලට chance එකක් හම්බ වුණොත් බෝට්ටුවක හිට ගන්න. මේ වතුරේ පාවෙන බෝට්ටුවක් තියෙනවා. වතුරේ පාවෙන බෝට්ටුවක්. සාමාන්‍ය බෝට්ටුවක හිටගෙන ඉන්න අමාරුයි ටිකක්. අන්බැලන්ස් නේ. ඔයාලට බෝට්ටුවක හිටගෙන ඉන්න අවස්ථාව ලැබුණොත් ඔයාලට බෝට්ටුවක් මත හිටගෙන ඉන්න අවස්ථාව ලැබුණොත් නිස්සල ජලය පිරීලා තියෙන වැවක වැවක මැද බෝට්ටුවක් තියෙනවා. වැවක එක ඉවරයි නම් බෝට්ටුවක් තියෙනවා. ඔයාලට ඔක හිටගෙන ඔයාලා හිමීට ඇවිදගෙන යනවා ඉස්සරහට. බෝට්ටුව දිගේ ඔයාලා ඉස්සරහට ඇවිදගෙන යනවා. ඔයාලා බෝට්ටුව දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියොත් මේ බෝට්ටුවට මොකක්ද වෙන්නේ? පිටිපස්සට යනවා. මේ බෝට්ටුව පිටිපස්සට යනවා. නිව්ටන්ගේ මොකක්? තුන්වෙනි යනකොට බෝට්ටුව අපස්සට යනවා.
හරි පුදුම දේවල් නේ. දැන් ඔයාලා බිත්තියක් අතින් තල්ලු කරනවා. බිත්තිය අතින් තල්ලු කරද්දී ඔයාලා ආපස්සට යනවා. ඔයාලා බිත්තිය අතින් තල්ලු කරද්දී ඔයාලා ආපස්සට යනවා. නේද? ඉතින් බලන්නකොනේ ඒ වගේ තියෙනවා. දැන් මෙතනත් එහෙමයි. මේ පාරුවක් තියෙන නිශ්චල පාරුවක්. ඒක මත බල්ලෙක් ඉන්නවා. බල්ලගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. පාරුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 40යි. බල්ලා එකපාරටම තප්පරෙට මීටර 12ක ප්‍රවේගයෙන් ඉස්සරහට දුවනවා. පාරුවට කුමක් වේද? කියන්න බලන්න. පිටුපසට චලනය වේ. පිටුපසට ගමන්. පිටුපසට ගමන් කරයි. චලනය වේ. ඔව් පිටුපසට ගමන් කරයි. ලකුණු 3යි. පිටුපසට ගමන් කරයි. ලකුණු 3යි. පාරුවේ ප්‍රවේගය කොච්චරද? 280 kgm ශ්‍රේණියක. මොකක් බං මේ ප්‍රවේගය kgm කියන එකකින් කිව්වේ? පාරුවේ ප්‍රවේගය අහන්නේ. ප්‍රවේගය ms කියන එකෙන් කියන්නේ. ඉක්මනට කියන්න. පාරුව මත බල්ලෙක් ඉන්නවා. බල්ලා දුවනවා. බල්ලා දුවනවා 12යි ms දින එකෙන්. පාරුව 40යි kg. පාරුව ආපස්සට යන්න ඕනේ. පාරුව අනිවාර්යෙන් ආපස්සට යනවා. ඒක මම v කියලා දානවා. බල්ලා 10යි. මෙයා 10යි kg. මොකක්ද මෙතෙන්දි කරන්න ඕනේ? කලින් ගණන් ඉක්මන හදලා කියන්නේ. හැම එකම හදනකම් බලන් ඉන්න නැතුව. ඔකට උත්තරේ කියන්නේ ඉක්මනට. කලින් හදන එකක් බලන්න. ඉක්මන කරන්න. 30යි. 30යි. කවුරුත් 30යි කියනවා. තව උත්තර දිනවද? සර් 30යි නෙවෙයි 3යි. 3යි. 30යි නෙමෙයි 3යි. 3.5යි. 3.5යි. 3.5. 3.2. 3.2යි. 3.2. දැන් මෙතන මොකද වෙන්නේ? බල්ලා ඉන්නවා. බල්ලා 12කින් දුවද්දි. ඒ කියන්නේ මෙයා මේ පැත්තට ගම්මිතාවක් ඇති කරනවා. ඒනොට ඒ ගම්මිතාවට සමාන ගම්මිතාවක් මේ අනිත් පැත්තට යන්න ඕනේ. ඒ ගම්මිතාවට සමාන ගම්මිතාවක් අනිත් පැත්තට. එතකොට පාරුවේ ගම්මිතාවයි බල්ලාගේ ගම්මිතාවයි සංඛ්‍යාත්මක අගය සමානයි. විශාලත්වයේ සමානයි දිශා ප්‍රතිවිරුද්ධයි. බල්ලාගේ ගම්මිතාවට සමාන හා ප්‍රතිවිරුද්ධ ගම්මිතාවක් පාරුව මත තියෙනවා. අපි ඉතින් ඉස්සෙල්ලාම හඳුනන්නේ බල්ලාගේ ගම්මිතාව. පළවෙනි එක බල්ලාගේ ගම්මිතාව. බල්ලාගේ ගම්මිතාව. ස්කන්ධය 10 kg ගුණ කිරීම 12යි ms දින එක. මේක නවා 120යි kg ms දින එක. ලකුණ එකයි එතනට. එතන ලකුණ එකයි. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඊට පස්සේ අපි කියන්න ඕනේ බල්ලාගේ ගම්මිතාවට සමාන හා ප්‍රතිවිරුද්ධ විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ගම්මිතාවක් පාරුව මත ඇති වේ. බල්ලාගේ ගම්මිතාවට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ගම්මිතාවක් පාරුව මත ඇත. පාරුව මත ඇත.
බල්ලාගේ ගම්මිතාවට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ගම්මිතාවක් පාරුව මත ඇත. එම නිසා P සමානයි MV. දැන් ගම්මිතාව පාරුවේ ගම්මිතාව කොච්චරද? කියන්න බෑ පාරුවේ ගම්මිතාව කොච්චරද? කියාපල්ලම බං මේක සද්දට ඉන්නේ. 120යි kgms දින එක. පාරුවේ ගම්මිතාව 120යි kgms දින එක. 120යි kgms දින එක. ඒක සමානයි ස්කන්ධය කිලෝග්‍රෑම් 40යි වැඩි කිරීම v ස්කන්ධය කිලෝග්‍රෑම් 40 වැඩි කිරීම v. right. මෙන්න මේ විදිහට ආදේශ කරලා තියෙනවා එක ලකුණයි. හරි ආදේශයේ ලකුණ එකයි. අවසාන උත්තරේ සුළු කරලා ගන්න ඕනේ. p සමානයි 140 බෙදන්න ඕනේ. මේක මෙහාට අරගෙන 3යි ms දින එක. මේ උත්තරේ ලකුණ එකයි. මේ උත්තරේ ලකුණ එකයි. හරි. පිළිවෙලද මකන්න. හරි සර්. හරි. හරි සර්. ක්ලියර් ඉන්නවද තව? ලෙබස් හත්වෙනි ප්‍රශ්නේ ඝර්ෂණ යනු කුමක්දයි පහදන්න. ඝර්ෂණය කියන්නේ කුමක්ද කියලා අහනවා. ඝර්ෂණය කියන්නේ මොකක්ද කියලා අහනවා. එකිනෙකට ස්පර්ශ වී ඇති වස්තු දෙකක් අතර සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමේ බෙදීමක් ඇතිවහොත් ඒ වැළැක්වීමට හෝ වස්තු දෙක අතර විස්ථාපනයක් පවතිනොත් ඒ වැළැක්වීමට වස්තු දෙකේ පෘෂ්ඨ දෙක අතර ක්‍රියාත්මක වන බලය ඝර්ෂණ බලය. ක්‍රියාත්මක වන බල ඝර්ෂණ. එකිනෙක ස්පර්ශ වී ඇති වස්තු දෙකක් චලනය වන විට හෝ චලනය වීමට පෙළඹීමක් ඇති වන විට එම චලිතයට එකිනෙක ස්පර්ශ වී ඇති වස්තු දෙකක් සාපේක්ෂ චලිතයක් ඇති විට හෝ සාපේක්ෂ චලිත එකට පෙළඹවීමක් ඇති වන විට එම පෘෂ්ඨ මගින් එම චලිතයට ප්‍රතිවිරුද්ධ ඇති කරන බලය තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. ඒක ලියලා තියෙනවා ලකුණු දෙකයි. ඝර්ෂණ බලය අර්ථ දැක්වීම ඒ සම්පූර්ණ විදිහට ලියලා තියෙන ලකුණු දෙකයි. ඝර්ෂණ බලයේ අවස්ථාව මොනවද කියන්න බලන්න. ස්ථිතික ඝර්ෂණ බලය, ස්ථිර ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. ස්ථිර ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. මේ තුනම ලියලා තියෙන ලකුණු තුනයි. ඝර්ෂණ බලය යොදන බලය සමග වෙනස් වන ආකාරය පෙන්වීමට ප්‍රස්ථාරයක් අඳින්න. කොහොම ප්‍රස්ථාරයක් නෝ? කොහොමද දෙන ප්‍රස්ථාරය? අපි කියන්නේ ප්‍රස්ථාරය. මතකද? ඝර්ෂණ බලය වෙනස් වන ආකාරයේ ප්‍රස්ථාරය යනවා. මේ තියෙන බලය. ඉතින්නේ ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය එනවා. සීමාකාරී අවස්ථාවට එනවා. ගතික අවස්ථාව මෙහෙම යනවා. ස්ථිතික කොටස මේ සීමාකාරී මේ ගතික. හරිද? එහෙනම් මෙතන ලියන්න ඕනේ මේක ස්ථිතික ඝර්ෂණ බලය මේක සීමාකාරී මේ ටික ගතික ඝර්ෂණ. ප්‍රස්ථාරේ මේ හැඩයට ඇඳලා තියෙනවා නම් ලකුණු 1යි. මේවා නම් කිරීමට ලකුණු 1යි ලකුණු 2යි. ප්‍රස්ථාරේ ඇඳලා තියෙනවා නම් මේ විදිහට හැඩයට ලකුණු 1යි. ඒවා මොනවද කියලා පෙන්නලා තියෙනවා නම් නම් කරලා ලකුණු 1යි ඔක්කොම ලකුණු 2යි. හරිද? ඊළඟට තියෙන එක්තරා ලී කුට්ටියක් මත නිව්ටන් 40ක බලයක් යොදා ඇත. එක්තරා ලී කුට්ටියක් මත නිව්ටන් 40ක බලයක් යොදා ඇත. නමුත් ලී කුට්ටිය චලනය වීමක් සිදු නොවේ. මෙය රූප සටහන ගැඳ එහි බල ලකුණු කරන්න.
right මට කියන්නකෝ මේ ලී කුට්ටියක් මත නිව්ටන් 40ක බලයක් යොදලා තියෙනවලු. හැබැයි ලී කුට්ටිය චලනය වෙන්නේ නැහැලු. එහෙනම් මට කියන්නේ මේ වෙලාවේදී ඝර්ෂණ බලය කොච්චරද? නිව්ටන් 40යි. නිව්ටන් 40යි. මෙයා මත මේ පැත්තට නිව්ටන් 40ක් යොදලා තියෙනවා. දැන් මෙයා චලනය වෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? මේ නිව්ටන් 40ට සමානව හා ප්‍රතිවිරුද්ධ වෙන බලයක් තියෙන්න ඕනේ. බල සමුද්‍රය එහෙනම් මෙන්න මේ පැත්තට මේ පොළොව දිගේ එන්නේ බලය මතක තියාගන්න. බිම දිගේ එන්නේ බිම දිගේ අතර තියෙන්න ඕනේ කීයද? නිව්ටන් 40. මෙන්න මේව නිව්ටන් 40 මේ උඩින් මේක උඩින් දුන්නට ඝර්ෂණ බලය බිමින් ඇති වෙන්නේ. නිව්ටන් 40. ලකුණු දෙකයි. රූපය ඇඳලා මෙහෙම ලකුණු කරා නම් ලකුණු දෙකයි. ඊළඟට කියනවා එම ලී කුට්ටිය මත යොදන බලය ක්‍රමයෙන් වැඩි කරන විට එක්තරා අවස්ථාවකදී ඒ යන්තමින් චලනය ආරම්භ කිරීමට සූදානම් බවක් නිරීක්ෂණය වේ. ඒ කියන්නේ මෙයා මත යොදන බලය ටික ටික වැඩි කරනවා. මෙයා මත යොදන බලය ටික ටික වැඩි කරන විට එක්තරා අවස්ථාවක් එනවා මෙයා නිකන් යන්න සූදානම් වගේ. හරි. ආන්ගේ අවස්ථාවේදී ඝර්ෂණ බලය හඳුන්වනවා මොකක්ද? සීමාකාරී ඝර්ෂණ බලය. ලකුණු දෙකයි. සීමාකාරී ඝර්ෂණ බලය ලකුණු දෙකයි. හරි. ඉහත පහ අවස්ථාවේදී යෙදූ බලය නිව්ටන් 80යි. right. මෙන්න මේ වෙලාවේදී ඒ කියන්නේ මේ යන්තමින් චලනය වෙන අවස්ථාවේදී නිව්ටන් 80ක බලයක් තමයි යොදලා තියෙන්නේ. යන්තමින් චලනය වෙනකොට නිව්ටන් 80ක බලයක් මෙහා යොදලා තියෙනවා. වස්තුව චලනය වෙන අවස්ථාවේදී ඝර්ෂණ බලය පිළිබඳව කුමක් කිව හැකිද? ඒ කියන්නේ මෙතන මේ යන්තමින් චලනය සිදු වෙන අවස්ථාව නෙමෙයි. මේ නිව්ටන් 80 දුන්නම මෙයා හෙල වෙනවා. යන්තමින් නිකන් චලනය වෙන්න හදනවා. එහෙනම් මේ වෙලාවේදී ඝර්ෂණ බලය කීයද? නිව්ටන් 80යි. නිව්ටන් 80. තාම චලනය වෙන්නේ නැහැනේ. නිව්ටන් 80ම තමයි. මේක තමයි සීමාකාරී ඝර්ෂණ බලය. ඒ කියන්නේ මේ උපරිම එක. දැන් අහන්නේ මොකද්ද? දැන් අහන්නේ වස්තුව චලනය වෙනවා දැන්. ඒ කියන්නේ නිව්ටන් 80ට වඩා වැඩියෙන් දුන්නොත් චලනය වෙන්නේ. නිව්ටන් 80ට වඩා වැඩියෙන් දුන්නම දැන් චලනය වෙනවා. ඒ වෙලාවේදී ඝර්ෂණ බලය ගැන අහන්න. කීයද ඝර්ෂණ බලය? 81යි. 81යි. 160යි. 160යි. ඒ කියන්නේ 80ට වඩා පොඩ්ඩක් වැඩි කරලා දුන්නා ඝර්ෂණ බලය 160ක් වුණා. නිව්ටන් 80ට වඩා අඩුයි. නිව්ටන් 80යි. නිව්ටන් 80යි. නිව්ටන් 80 වැරදි. මේක කියලා දුන්නා විස්තරේ හොඳටම කියලා දුන්නා. සීමාකාරී 80ට වඩා අඩුයි. මදක් අඩුයි. 80ට වඩා මදක් අඩුයි. ඇයි මතක නැද්ද ගතික ඝර්ෂණ බලයේ සීමාකාරීකට වඩා චුට්ටක් අඩුයි කියලා කියලා දුන්නා. ඔයාලට මම උගන්වන්නත් කිව්වා. මේසයක් කබඩ් එකක් තල්ලු කරනවා තල්ලු කරන හරි අමාරුයි. හැබැයි තල්ලු වෙන්න පටන් ගත්තට පස්සේ තල්ලු කරන්න ලේසි. ඇයි ඒ? තල්ලු ආරම්භ වනතුරු උපරිමයට වැඩි කර ගන්නවා. තල්ලු වෙන්න පටන් ගත්තම චුට්ටක් අඩු වෙනවා. තල්ලුව පටන් ගන්නතුරු උපරිමයට වැඩි වෙනවා. වැඩි වෙලා තල්ලුව පටන් ගත්ත ගමන් තල්ලු වෙන්න පටන් ගත්ත ගමන් චුට්ටක් අඩු වෙනවා. ඒ කියන්නේ ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා මදක් අඩුයි. මදක් අඩුයි කිව්වට අපිට කියන්න බෑ ඒක 79ද 78ද 75ද කියලා කියන්න බෑ. අපි කියන්නේ මදක් අඩුයි කියලා විතරයි. දැන් උත්තරේ එන්නේ මොකක්ද? ඝර්ෂණ බලය පිළිබඳ කුමක් කිය හැකිද? ඝර්ෂණ බලය නිව්ටන් 80ට වඩා මදක් අඩුයි. එච්චරයි වෙන කතාවකට ලකුණු නැහැ. ඝර්ෂණ බලය නිව්ටන් 80ට වඩා මදක් අඩුයි. ලකුණු දෙකයි. නිකම් මදක් අඩුයි කියලා කිව්වට ලකුණු දෙන්නේ නැහැ. නිකම් මදක් අඩුයි කිව්වට ලකුණු දෙන්නේ නැහැ. ඒ මොකට වඩා මදක් අඩුද කියලා කවුද දන්නේ?
සර් සීමාකාරී ඝර්ෂණ බලයට වඩා මදක් අඩුයි කිව්වම. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා මදක් අඩුයි කියලා කිව්වට කමන්නේ. අපි මතක තියාගන්න උතන පස්වෙනි කොටසේ ඔව් කමන්නේ. ඔතන නිව්ටන් 80 කියලා දීලා තියෙනවානේ. ඊට පහ අවස්ථාවේ යෙදූ බලය නිව්ටන් 80යි කියලා දීලා තියෙනවා. ඒතකොට නිව්ටන් 80 කියන්න ඕන නිසා දීලා තියෙන්නේ. එහෙනම් ඔය මතක තියාගන්න පොඩ්ඩක්. නිව්ටන් 80 කියන මේ එක දීලා තියෙන්නේ ඊළඟ උත්තරේට නිව්ටන් 80 කියන එක තියෙන්න ඕන කියලා තියෙන්න ඕන. ඒක තමයි බලාපොරොත්තුව. ඒ ප්‍රශ්නවල උත්තර ලියද්දි ඒවත් සරිගලිමත් වෙන්න. මොකද එයාට කමන්නේ නැහැ ලියුවට. ඊට 6 අවස්ථාවේදී ඝර්ෂණ බලය හඳුන්වන්න. ඊට 6 අවස්ථාවේ ඒකට ඝර්ෂණ බලය මොන ඝර්ෂණ බලයද? ඒකට ඝර්ෂණ බලය 80යින්ට වඩා මදක් අඩුයි චලනය වේ කියලා දැම්මොත් හරිද? චලනය වේ කියන්නේ කොහොමද ඉතින් කියලා තියෙනවනේ එතන ගැටලුවේ. චලනය වේ කියන්නේ කියලා තියෙනවනේ. අය අපි කියන්න ඕනේ නැහැ. කිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. 80ට නම් මදක් අඩුයි කියන එක තියෙන්න ඕනේ. හරියට 6 අවස්ථාවේදී ඝර්ෂණ බලය හඳුන්වන්න. මොකක්ද ඒ ඝර්ෂණ බලය? ගතික ඝර්ෂණ බලය. 6 අවස්ථාවේ ඝර්ෂණ බලය මොකක්ද? ගතික ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. ඝාතික ඝර්ෂණ. ගතික ඝර්ෂණ බලය. right. ඊළඟට මිනිසෙකු ඇවිදීමේදී පාද පීඨන ආකාරය රූප තරහනක දක්වලා තියෙනවා අර. ඇවිදීමට අවශ්‍ය බලය යොදවන්නේ කුමන පාදයෙන්ද? පිටිපස පාදේ. පිටිපස පාදේ. පසුපස පාදයෙන්. ලකුණු දෙකයි. ඇවිදීමේදී එම පාදය මගින් යොදවන බලයක් පොළොව මගින් ඇති කරන ඝර්ෂණ බලයක් පාදයක රූප සටහන ඇඳෙහි ලකුණු කරන්න. වකරා පන්තිටි කරා. හරි. එතකොට පිටිපස්සේ කකුල විතරක් යන්න නම් ඇති. නේ? කියන්නේ මෙහෙම කකුල අරගෙන නේද මෙහෙම තියෙනකොට මේ ඇඟිලි ටික නැගිලා මෙන්න එහෙම තියෙනවනේ. ඕන ඕනේ කකුල තියෙන්නේ. පාදයෙන් මගින් බලය යොදන්නේ කොයි පැත්තටද? පාදයෙන් මගින් බලය යොදන්නේ මේ පැත්තට. නේද? මේ පාදය මගින්. ඝර්ෂණ බලය කොහොමද තියෙන්නේ? ඉස්සරහට. ඝර්ෂණ බලය ඉස්සරහට. මෙන්න මේ කකුලත් එක නිමින් අදින්නේ නිම පැත්තේ. මේක ඝර්ෂණ බලය. on පාදයේ මගින් මේ පැත්තට ඝර්ෂණ බලය ඉස්සරහට. මේව තියෙන ලකුණු දෙකයි. නම් කරලා තියෙන්න ඕනේ. නිකන් ඊතර දෙකක් දාලා හරියන්නේ නැහැ. මෙයා ඝර්ෂණ බලය කියලා තියෙන්න ඕනේ. මෙයා ඝර්ෂණ බලය කියලා නැත්නම් ලකුණු දෙන්නෙම නැහැ. පාදයේ මගින් පිටිපස්සට පොළොව මගින් ඝර්ෂණ බලය ඉස්සරහට. ඊළඟ අහනවා සීමාකාරී ඝර්ෂණ බලය සඳහා බලපාන සාධක මොනවාද? සීමාකාරී ඝර්ෂණ බලය සඳහා බලපාන සාධක මොනවාද සාධක? ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය පෘෂ්ඨවල ස්වභාවය අභිලම්බ ප්‍රතික්‍රියාව. පෘෂ්ඨවල ස්වභාවය අභිලම්බ ප්‍රතික්‍රියාව. පෘෂ්ඨවල ස්වභාවය අනිත් එක අභිලම්බ ප්‍රතික්‍රියාව. හරි. පෘෂ්ඨවල ස්වභාවය අනිත් එක අභිලම්බ ප්‍රතික්‍රියාව. ලකුණු 4යි. හරි 10 වෙනි ප්‍රශ්නේ. ඝර්ෂණ බලය වැඩි කරගත යුතු අවස්ථා සඳහා උදාහරණ දෙකක්. ඝර්ෂණ බලය වැඩි කරන්න ඕන අවස්ථා මොනවාද? වාහන වල කට කපා ඇත්තේ ඝර්ෂණ වාහන වල කට කපා ඇත්තේ ඝර්ෂණ බලය වැඩි කර සයම් වැළැක්වීමට. ඔව් වාහන වල කට කපා ඇත්තේ ඝර්ෂණ බලය වැඩි කරගන්න. එතකොට ඇවිදීමේදී ඝර්ෂණ බලය තියෙන. තව ඉස්කලේක මොහොතිය වටා කුඩා දාරටසක් ඇත්තේ ඝර්ෂණ බලය වැඩි කර. දැන් බලන්නකො මේ ඔයාලා ලියන උත්තර වැරදිනේ. ඔයාලා ලියන උත්තර වැරදි. ඔයාලගේ උත්තර අහලා දෙනවද ඝර්ෂණ බලය වැඩි කර ගැනීම සඳහා සිදු කරන ක්‍රියාකාරකම් ලියන්න කියලා තියෙනවා. ඝර්ෂණ බලය වැඩි කර ගැනීම සඳහා යොදන උපක්‍රම මොනවද කියලා අහලා තියෙනවද? කියන්න බෑ. නෑ. අහලා නැහැ. ඉතින් මොනවද ලියලා තියෙනවද උත්තර? ඔයාලා ලියලා තියෙන්නේ මොනවද? ඔයාලා ලියලා තියෙන්නේ සපත්තු වල කට්ටා කපා දෙවෙන්නේ ඝර්ෂණ බලය වැඩි කරගන්න. ඊළඟට මූඩියක් කොට දාර සාදා ඇත්තේ ඝර්ෂණ බලය වැඩි කර ගැනීමට. ඔයාලා අහන උත්තරේ නෙමෙයි උත්තර ලියන්නේ.
ලකුණු නැහැ වට. වට ලකුණු නැහැ. ඝර්ෂණ බලය වැඩි කරගත යුතු අවස්ථාවන්නේ. පොල් ගසක් නැගීමට. ගසක නැගීමේදී ඝර්ෂණ බලය වැඩියෙන් තියෙන්න ඕනේ. නැත්නම් මොකද ලිස්සාර වැඩෙනවා. ඔන්න උත්තර. ඇවිදීමේදී පොල් ගසක නැගීමේදී. පොල් ගසක වර්ෂ නැගීම සඳහා. කිරීමේද තව වර්ෂ අවස්ථාවලදී පොල් ගසක නගින්න ඝර්ෂණ බලය තියෙන්න ඕනේ. ඇවිදීමට ඝර්ෂණ බලය තියෙන්න ඕනේ. මෝටර රථයක් ධාවනය කිරීමට පොළොව හා ටයර් අතර ඝර්ෂණ බලය තියෙන්න ඕනේ. අනේ උත්තර. අහන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න තාම බෑ ඔයාලට. ඔයාලට තියෙන්නේ උත්තර සෙට් එකක් තියෙනවා. හරියට ගැලපෙනවා ගීතන එකක් ලියලා දානවා. දෙන්නේ නැහැ ලකුණු වට. කවුරුත් මට කාගෙන්වත් ඇහුන්නේ නැහැ ඔයාගේ හරි උත්තරයක්. එහෙම ලියපන් ඉන්නවද? ඝර්ෂණ බලය වැඩි කරගත්තු අවස්ථාව තමයි මම ඇඳුමක් ඇඳගෙන සිටීමවත් ඝර්ෂණ බලය තියෙන්න ඕන. ලණුවක ගැටයක් ගැසීමට. දැන් ගැටයක් ගැහුවම ඝර්ෂණ බලය නැත්තම් මොකද වෙන්නේ? නිකම්ම ලණුව ටික මෙහෙම ඇදිලා එයි. පෝල් කිඳි වලින් ලණුවක් අඹරන්නේ ඝර්ෂණ බලය තියෙන නිසා. පෝල් කිඳි අතර ඝර්ෂණ බලය නැත්නම් මොකද වෙන්නේ? ලණුව අඹරන්න හදනවා කිඳි ටික ලිස්ස වැටේ. ඇඹරෙන්නේ නැහැ. වාඩි වී සිටීම. ඔව් වාඩි වී සිටීමත් හරි. නැත්නම් ලිස්සලට නගාසන බලය නැත්තම්. ඇවිදීමට, වාඩි වී සිටීමට, ඇඳුමක් හැඳ සිටීමට, පොල් ගසක නැගීමට, රාක්කයක පොත් අසුරා තැබීමට, මේසය මත බිම මත ද්‍රව්‍ය තැබීමට ඝර්ෂණ බලය ඕනේ. නැත්නම් ඒව ලිස්සල යනවා. අන්න උත්තර. ලකුණු දෙකක් දෙනවා. ඒ වගේ දෙකක් කියලා කියනවා. ඝර්ෂණ බලය අඩු කරගත යුතු අවස්ථා සඳහා උදාහරණ දෙකක්. ඝර්ෂණ බලය නිසා තාපී ඉපදීම මගින් ශක්තිය අපතේ යාම වැළැක්වීමට ශක්තිය අපතේ ස්පර්ශ පෘෂ්ඨ දෙක අතර මිලිරම් ග්‍රීස්වනි ලිහිත ජවය ගැනීම. මට ඒක ඇහුන්නේ නැහැ උත්තරේ. ස්පර්ශ පෘෂ්ඨ වල යාන්ත්‍ර කොටස් ගෙවී යාම වැළැක්වීමට ද්‍රව්‍ය දීම යාන්ත්‍ර කොටස් ගෙවී යාම වැළැක්වීමට ස්පර්ශ පෘෂ්ඨවල රළු බව අඩු කර ගැනීම හෙවත් පෘෂ්ඨ සුමට කිරීම. ආනේ උත්තරේ වැරදි. ඝර්ෂණ බලය අඩු කරගන්න ක්‍රමෝපායක් කිව්වේ. පෘෂ්ඨ සුමට කිරීම කියන එක. ඝර්ෂණ බලය අඩු කර ගන්න ඕන අවස්ථා. ඒවා යාන්ත්‍රවල එකිනෙක ඇතිල්ලෙමින් චලන ස්ථානවල ඝර්ෂණ බලය අඩු කරගත යුතුය. යාන්ත්‍රවල එකිනෙක ඇතිල්ලෙමින් ක්‍රියා කරන ස්ථාන වල ඝර්ෂණ බලය අඩු කරගත යුතුය. තව මොන වගේ තැන්වලද ඝර්ෂණ බලය අඩු කරන්න ඕන? සාමාන්‍ය උත්තරයක් තියෙනවා කියන්න බෑ නේද? ලිහිසි ද්‍රව්‍ය යෙදීම. ලිහිසි ද්‍රව්‍ය යෙදීම. ඇහුන්නේ. ලිහිසි ද්‍රව්‍ය යෙදීම. මට තේරෙන්නේ නැහැ කියන එක. ලිස්සන ක්‍රීඩා කරන. ඔව් එහෙම හරි ඔව්. හිම මත ලිස්සා යාමට ඝර්ෂණ බලය අඩු වෙන්න ඕනේ. ඊළඟට අයිස් මත රංගනය යෙදීමට ඒකද ඔයා කිව්වේ? ඝර්ෂණ බලය අඩු වෙන්න ඕනේ ඔය. හිම මත ලිස්සා යාමට ඝර්ෂණ බලය අඩු වෙන්න ඕනේ. අයිස් මත රංගනය යෙදීමට. ඒ අපි 9 වසේ ඉගෙන ගත්තේ අර තුනී අර මේ තහඩුවක් වගේ සපත්තු දාගෙන අයිස් මත එහෙම යනවා කියලා. අන්න ඒවා.
අයිස් මත රංගනයේ යෙදීමට ඝර්ෂණ බලය අඩු වෙන්න ඕනේ. ඊළඟට ඔයාලා තියෙන ලිස්සන බෝට්ටුවේ ලිස්සලා යන්න. තියෙනව නේද? ලිස්සන බෝට්ටුව කියලා එකක් තියෙන්නේ. උඩින් නැගලා ලිස්සලා පහළට එන්නේ. ඒකේ ඝර්ෂණ බලය අඩුද වෙන්න ඕනේ වැඩිද? ඒ මොකක් සර්? අඩු වෙන්න. සර් හොකි ක්‍රීඩා මොනවාද? හොකි. හොකි ක්‍රීඩාවේදී. ඇයි කැරම් එතකොට? කැරම් ක්‍රීඩාවේදී ඝර්ෂණ බලය අඩු කර ගන්න ඕනේ. හිම මත ලිස්සායාමේදී ඝර්ෂණ බලය අඩු කර ගන්න ඕනේ. හිම මත රංගනීය දෙන අවස්ථාවල ඝර්ෂණ බලය අඩු කර ගන්න ඕනේ. ලිස්සන බෝට්ටුවේ ගමන් කිරීමේ ඝර්ෂණ බලය අඩු වෙලා තියෙන්න ඕනේ. යන්ත්‍රවල එකිනෙක ඇතිල්ලෙමින් ක්‍රියා කරන ස්ථානවල ඝර්ෂණ බලය අඩු වෙන්න ඕනේ. ඔන්න උත්තර. ඔව් උත්තර මොහොතේ දෙකකට තමයි ලකුණු දෙන්නේ දෙකක්. දැක්කනේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න බෑ කියලා දැන් තේරෙනවද ඔයාලට? ඇයි ඒ? තේරෙන්නේ ඒකම වෙන්නේ හේතුව තමයි ඔයාලා මේක හිතන්නේ නැහැ. මේවා ගැන ඔයාලා හොයලා නැහැ. උගන්වපුවා නැවත බලලා නැහැ. ඊට පස්සේ ඔයාලට ඕනේ මොකද්ද? මොකක් හරි උත්තරයක් මේකට ලියලා දාලා මේ මල කරදරෙන් නිදහස් වෙන්නයි ඕන ඔයාලට. එහෙමනම් ඔයාලට ඒ විදිහටම විභාග ප්‍රතිඵල ලැබෙයි. ඝර්ෂණ බලය වැඩි වීමෙන් සිදුවිය හැකි අවාසි දෙකක් කියන්න බලන්න. ඝර්ෂණ බලය වැඩි වීමෙන් සිදුවිය හැකි අවාසි දෙකක්. ඝර්ෂණ බලය නිසා උපදින තාපය හා ධ්වනිය නිසා ශක්තිය අපතේ යෑම. ආනයි. ඝර්ෂණ බලයෙන් උපදින ඝර්ෂණ බලය නිසා උපදින තාපය හා ධ්වනිය නිසා ශක්තිය අපතේ යාම එකක් හරි. තව එකක්. යන්ත්‍රෝපකරණ ගෙවි යාමකට ලක් වීම. යන්ත්‍රවල කොටස් ගෙවි යාම. දෙකයි. ඔය දෙක තමයි තියෙන්නේ. යන්ත්‍රවල කොටස් ගෙවි යාම ඊළඟට තාපය හා ශබ්දයේ ලෙස ශක්තිය අපතේ යාම. ඝර්ෂණ බලය අඩු කිරීමට ගන්නා ක්‍රමෝපායන් දෙකක්. ස්පර්ශ පෘෂ්ඨ සුමට කිරීම. ඝර්ෂණ පෘෂ්ඨ සුමට කිරීම. හොඳයි. තව ස්පර්ශ පෘෂ්ඨ දෙක අතරට ලිහිසි ද්‍රව්‍ය යෙදීම. ඔව් ස්පර්ශ පෘෂ්ඨ සුමට කිරීම ස්පර්ශ පෘෂ්ඨ අතරට ලිහිසි ද්‍රව්‍ය යෙදීම. තව තියෙනවා. ගැටෙන පෘෂ්ඨ දෙක අතර බෝල බෙයාරින් හෝ රෝල බෙයාරින් යෙදීම. ගැටෙන පෘෂ්ඨ දෙක අතර බෝල බෙයාරින් හෝ රෝල බෙයාරින් යෙදීම. ලකුණු දෙකයි. හරි. එතකොට අපි වුණ ප්‍රශ්න 10කට උත්තර හෙව්වා. තව ප්‍රශ්න 4ක් තියෙනවා අද කරන්න වෙලාව මදි. වෙලාවයි තව ප්‍රශ්න 4ක් තියෙනවා. එතකොට ඔය ප්‍රශ්න 4ට උත්තර අපි ලබන බ්‍රහස්පතින්දා පන්තියේදී සාකච්ඡා කරලා ඊට පස්සේ ඔයාලගේ ලකුණු කීයද කියලා බලනවා. හරිද? ඊටු ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ලේසි. ඝර්ෂණ බලයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඊළඟට සෛල විභාජනයෙන් ප්‍රශ්න දෙකක් දාලා තියෙනවා. ඒ දෙකට උත්තර ලියන්න තනියෙන් හොඳට ලියා ගන්න ඕනේ. හරිද? දැන් අද ලියපු උත්තර තියෙනව නේද? ඔවා නැවත වතාවක් ආයෙ ලියන්න ඕනේ. දැන් ඔය උත්තර දිහා බලන්න නැතුව ඔයාලගේ ටැබ් එකේ හරි ෆෝන් එකේ හරි ලැප් එකේ හරි තියෙනවා ප්‍රශ්න පත්‍රය දිහා බලාගෙන නැවත තනියෙන් උත්තර ලියන්න ඕනේ. මම මේ කියන විදිහට වැඩ කරොත් විතරයි ගොඩ යන්න පුළුවන්. නැත්නම් ගොඩ යාමක් නැහැ. තනියෙන් උත්තර අඩුම තරමේ දෙසරයක්වත් ලියලා තියන්න ඕනේ ලබන ප්‍රශ්නෙට වෙනවා. එතකොට ඔයාලට මේ ප්‍රශ්න දකින්නකොටම ශනික උත්තර ටික මතක් වෙනවා. එහෙම ප්‍රශ්න වලට උත්තර ලියලා හුරුව ලැබුණාට පස්සේ ඔයාලට ඕන ප්‍රශ්නයක් දකින්නකොට උත්තර ලියා ගන්න පුළුවන්. එහෙමනම් අපි අදට පන්තිය නතර කරනවා. ලබන සතියේ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ටික සහ අලුත් පාඩම අපි පටන් ගන්නවා. එහෙනම් ඔක්කොටම සුබ රාත්‍රියක්.